අයිබෝවන් දුවේ පුතේ අද දවසේදී අපි මේ ඔන්ලයින් පාඨමාලාවේ තව දුරටත් මේ වැඩපිළිවෙල ආරම්භ කරගෙන යන දවස. එතකොට මේ පන්තියක් ආරම්භ කරනකොට මං හැමදාම යමක් කියලා තමයි පටන් ගන්නෙ. හැබැයි අද කියන්ට යන කාරණාව ටිකක් මට සෝචනීයයි. දරුවන්ගේ පැත්තෙන් කොහොමද කියලා මම දන්නේ නැහැ. මට පොඩි සෝචනීය බවක් ඇති වුණා. මොකද්ද සෝචනීය බව? ඔය නිවාඩු කාලෙදී, ඒ කියන්නේ මේ වසංගත කාලයේදී අපි දරුවෝ හුදකලා කරේ නැහැ. වෙන ගුරුවරු පැහැදිලිවම ඔන්ලයින් පාඨමාලා කරේ නැහැ. කවදා හරි කාලෙක රට යථා තත්ත්වයට පත් වුණාම පන්ති කරනවා කියන ස්ථාවරේ හිටියා මිසක් ළමයි ගැන බැලුවේ නැහැ. එහෙත් අපි එහෙම කළේ නැහැ. විශේෂයෙන්ම මම දරුවන්ට අකණ්ඩව මේ පාඨමාලාව පවත්වාගෙන ආවා. අපිට මයිහගනේ පන්ති කරන්න අවකාශය ලැබුණා. ඒ කියන්නේ දැන් ඇත්තටම උපකාරක පන්ති ආරම්භ කරන්න නියමිත වෙලා තියෙන මේ 25 වෙනිදා ඉඳන්නේ. ඒ වුණාට ඊට පෙර සති කීපයකට පෙර මයිහංගනේ නිරෝධායන රීතිවලට අනුගතව පන්ති කරන්නට අපිට නීත්‍යානුකූලව මේ පරිසරයේ අවකාශය ලැබුණා. ඉතින් මම පන්තිවලට ගියේ ලොකු සතුටකින්. ඇයි නිවාඩු කාලේ ඊටාම හොඳට මේ කියලා දුන්නු පාඩම් ටික දරුවගේ හිතේ රැඳිලා ඇති, ධාරණය කරගෙන ඇති. ඒ අවබෝධයත් එක්ක මට ගමන යන්න පුළුවන් කියන අදහසින් මම පන්ති ආරම්භ කරලා ඔය උක්තාක්‍යත පද සම්බන්ධ ව්‍යාකරණ මාතෘකාව මම පටන් ගත්තනේ කරන්න. ආන්ගේ මාතෘකාවට අදාළව මම අභ්‍යාස පන්තිය කරන්න පටන් ගත්තා. එතකොට තමයි තේරුනේ අපේ ළමයි ඔන්ලයින් පාඨමාලාව තුල මොන විදිහටද හැසිරෙලා තියෙන්නේ කියලා. කිසියම් වචනයක් දීලා මේක උක්තයිද අනුක්තයිද කියලා අහපුවාම ඇඹුල් කෑවා වගේ ළමයි බලාගෙන ඉන්නවා. පස්සේ මට හිතුණා මේ අර මුඛාවරණය දාගෙන ඉන්න හින්දා මේ උච්චාරණය කරන්න බැරි ප්‍රශ්නයක් වද්ද කියලා මං කෝක ගලවන්න. ගලවලා දැන් කියන්නේ කිසියම් වචනයක් දුන්නාම මේක උක්තයිද අනුක්තයිද? ඒත් එසේමයි. ඊට පස්සේ මං එකින් එකට කරුණු කතා කරපුවා මතුවන ආකාරයට වාක්‍ය කතා කරනකොට ළමයින්ට මෙලෝ සංසාර දෙයක් මතක නැහැ, අවබෝධ නැහැ. ඒක මගේ වැරද්දක් නෙවෙයි. මොකද ඔයාලට ඕනම කෙනෙකුට ආපහු පෙරලා බලන්න පුළුවන් අපි පවත්වාගෙන ආපු ඒ පාඩම් මාලා. මම YouTube එකෙන් ඒක ඉවත් කරලා නැහැ, තියලා තියෙනවා. ළමයි සමහරු නිබන්ධනය අරගෙනත් තියෙනවා. මම පැවැත් වූ දේශනය බලලත් තියෙනවා. හැබැයි අවබෝධ කරගෙන නැහැ. මාර ගැටලුවක්. පුදුම ප්‍රශ්නයක්. ඒ හින්දා මට හිතුණා කවුරු කොහොම කිව්වත් මේ කලා විෂය ධාරාව හදාන ළමයින්ට ඔන්ලයින් පාඨමාලාව කියන එක ඇලර්ජික් කියලා මට හිතුණා. මොකද වෙනත් පාඨමාලාවක් හදාන ළමයි මම දකිනවා. ගණිතාංශයෙන් විද්‍යාංශයෙන් ඉගෙන ගන්න දරුවෝ මේ දුරකථනයේ ළඟ තියාගෙන බොහෝම ලස්සනට ගුරුවරයා කියන කරුණු අවබෝධ කරගෙන වැඩ කරනවා. අපේ දරුවෝ මොන ආකාරයකින් මොන විදිහකින් මේ විශ්වවිද්‍යාලයට යන්න හිතාගෙන ඉන්නවද කියලාවත් මට හිතා ගන්න අමාරුයි. කමක් නැහැ. ඔය අතර කීප දෙනෙක් හරි ඇති මේ වැඩේට ඊටාම හොඳින් සම්බන්ධ වෙන. ඒ දරුවන් කෙරෙහි හිතලා මම මේ පාඨමාලාව අකණ්ඩව කරගෙන යනවා. හැබැයි අති බහුතරයක් ළමයි මම දැක්ක දේ තමයි ඒක අවබෝධ කරගත්ත ගතියක් මට පේනුනේ නැහැ. මම අද දවසේදී එදා උක්තාක්‍යත පද සම්බන්ධ රීති දෙකක් මං කියලා දුන්නා. අද දවසේදී මම ඒ රීතිම තමයි ඉස්සරහට අරගෙන යන්නේ. ඊට අමතරව සාහිත්‍ය පැත්තටත් නැඹුරුවක් අද දවසේදී වෙන් කිරීමක් කරනවා. ගන්ට
නිබන්ධන අංක 4. නිබන්ධන අංක 4. ගන්ට කියලා කිව්වට අපේ ළමයි ටියුට් එක කොහෙද අම්මා කියලා මේ වෙනකොට කෑ ගහනවද කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ගන්ට කියලා කිව්වට සමහර ළමයි සෝදානම් වෙච්ච ගතියක් පේන්නේ නැහැ. මං ඒකම දිගින් දිගටම කියන්න ගියොත් අද මට පාඩම කරන්න බැරි වෙන හින්දා මම වැඩේට බහිනවා. ඉගෙන ගන්න දරුවෝ කීප දෙනෙක් හරි ඇති. මොකද අර බර්ටල් බ්‍රෙස්ට් ලස්සන කවියක් ඉදිරිපත් කරලා තියෙනවා හුණු වටේ කතාව තුල. යුගයක උවද නැහැ වුණු කඳුලින් ලෙයින් මුළු ලොව කාරුණික වූ අය සිටිති ඉඳහිට වාසනාවන් කියලා. එය පළල් විවරණයක් නමුත් ඉගෙන ගන්නට ඕන කියලා ආසාවෙන් වැඩ කරන කාරුණික දරුවොත් ඉඳලා හිටලා හරි ඇති. ඒ නිසා මම මේ වැඩේ අකණ්ඩව කරගෙන යනවා. උත්සාහ දරන්ට මේවා තේරුම් ගන්නට. එහෙනම් ඔන්ලයින් පාඨමාලාව ආශ්‍රිතව 4 වෙනි නිබන්ධනයේ 3 වෙනි පිටුව පෙරලා ගන්නට අද දවසේදී ගමන ඉස්සරහට යන්න. 3 වෙනි පිටුව පෙරලා ගන්න. පිටුව අංක 3. ඒ පිටුව අංක 3 14 වන රීතිය කියලා එකක් මම දක්වලා තියෙනවා. පේනවා ඇති. ඒ 14 වන රීතියේ උඩින් මම දක්වලා තියෙනවා සිංහල භාෂාවේ සංශයාර්ථ වාක්‍ය නමින් වාක්‍ය විශේෂයක් තිබෙයි කියලා දක්වලා තියෙනවා. ඒ කරලා පැහැදිලි කිරීම කියලා එතන මම ඉඩ තියලා තියෙනවා. සංශයාර්ථ වාක්‍ය මම හොඳින් කියලා දෙන්නම්. ධාරණය කරගන්න බලන්ට අවබෝධ කරගන්න බලන්ට මේ සංශයාර්ථ වාක්‍යයක් කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව. සංශයාර්ථයක් කියලා කිව්වහම දැන් සිංහල භාෂාවේ එක එක වාක්‍ය රටා තියෙනවා. නුඹ ඊයේ පාසල් ගියේහිද මේ අහන්නේ ප්‍රශ්නයක්. එහෙමනම් ඒක අපි හඳුන්වන්නේ ප්‍රශ්නාර්ථ වාක්‍ය කියලා. මොකද ප්‍රශ්නයක් අහන්නේ. ඒවා අපි හඳුන්වන්නේ එතකොට ප්‍රශ්නාර්ථ වාක්‍ය කියලා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. එතින්දී අපි කරන්නේ පැතුමක්, ප්‍රාර්ථනාවක්, ආශිර්වාදයක්. එබඳු වාක්‍ය අපි හඳුන්වන්නේ ආශිර්වාද වාක්‍ය කියලා. එහෙනම් මෙතෙන්දී ප්‍රශ්නාර්ථ වාක්‍ය, ආශිර්වාද වාක්‍ය කියන එක මම ගත්තේ පුංචි උදාහරණයකට විතරයි. ඒක එහෙම මේ පාඩමට දැන් සම්බන්ධතාවක් නැහැ. මම දැන් කියන්න හදන්නේ සංශයාර්ථ වාක්‍යයක් කියලා කියන්නේ මොකක්ද කියලා. සංශයාර්ථ කියන වචනයට සමාන වචනයක් තමයි සැකය කියන එක. සංශයාර්ථ කියන එකට සමානව යන වචනයක් තමයි සැකය කියන එක. එහෙනම් සංශයාර්ථ වාක්‍යයක් කියලා කියන්නේ අපේ වචන වලින් කිව්වොත් සැකය මුසු වාක්‍යයක් කියලා කියන්න පුළුවන්. සංශයාර්ථ වාක්‍යයක් කියලා කියන්නේ මොකද්ද? සැකය මුසු වාක්‍යයක් කියලා කියන්න පුළුවන්. මම මේක සනාථ කරන්නට ගන්නම් පුංචි නිදසුන් වාක්‍යයක්. මේ බලන්න වාක්‍ය ආන් සතුරන් පහර දෙති රජු බියට පත්විය. සතුරන් පහර දෙති රජු බියට පත්විය. මෙතන මම ඔබගෙන් පෙරලා ප්‍රශ්නයක් ඇහුවොත් සතුරන් පහර දෙති කියලා කියනකොට සතුරෝ දැන් පහර දීලාද? මම දවසකුත් ඕක කිව්වා. නමුත් එතෙන්දී සරල පැහැදිලි කිරීමක් විතරයි කළේ. සතුරන් පහර දෙති කියලා කියනකොට දැන් සතුරන් පහර දීලාද මේ වෙනකොට? ඔය පුංචි මනසෙන් හිතන්න.
සතුරන් පහර දෙති කියලා කියනකොට සතුරන් පහර දීලාද? මනසට ගන්න. දැන් අද අපේ ළමයින්ට මේ කොරෝනා කාල සීමාව තුළ ගෙවල් වලට වෙලා ඔහේ ඉඳලාද මන් දන්නේ මම මේ දවස්වල උගන්වනවා පුදුමාකාර වෙහෙසක් දරන්නේ. පුදුම වෙහෙසක් දරන්නේ පන්ති වල උගන්වන්නට. හොඳට කරුණු පැහැදිලි කරලා ළමයාට තියෙන්නේ මම ප්‍රශ්නයක් අහනකොට එක්කෝ ඔව් කියන්ට නැත්තම් නෑ කියන්ට. ඔව් කියන්ට තියනවා කියන්නකෝ. සමහර ළමයි කියනවා නෑ කියලා. හොඳට පැහැදිලි කරලා ඔව් නේද කියලා අහපුවාම නෑ කියනවා. මාර ප්‍රශ්නයක්. මේක මේ රජේවත් තේරුම් ගත්තද දන්නේ. මොකද මේ වසංගත සමයේ ගෙවල් වල ඉඳලා අධ්‍යාපනයෙන් ඈත් වෙලා මේ ළමයි ටික අපිට අධ්‍යාපනයේ නිසිමගට ගන්නට අඩුතරමේ මාස 2-3ක්වත් වලි කන්ට වෙනවා, වෙහෙසක් දරන්නට වෙනවා. මොකද ඒ තරමට මේ ළමයි අධ්‍යාපනයෙන් ඈත් වෙලා. ඒ නිසා මේ වෙලාවේ මං කියන කාරණාව වටපිට බලා වටපිටාව ඇහෙන සද්දවලට ඇහුම්කන් දිදී එහෙම නැත්තම් ඔහේ නිකන් අර ළඟම ඥාතියෙක් මලා වගේ ඉන්නේ නැතුව සමහරු ඉන්නේ පන්තිවලත් එහෙමයි. මේ ඊයේ හිටියා අද මැරිලා හිතා ගන්න බෑ මෙහෙම මරණ වගේ නිකන් හරි කල්පනාවෙන් තමයි ඉන්නේ. ඒවෙන් මිදිලා හොඳට තේරුම් ගන්න මම මේ කියන කතාව. සතුරන් පහර දෙති රජු බියට පත් විය. දැන් හිතන්ට සතුරන් පහර දෙති සතුරන් පහර දෙති කියනකොට සතුරු පහර දීලාද මේ වෙනකොට? මේ වෙනකොට සතුරු පහර දීලාද? මේ මං ඉස්සරහා ඉන්නවා දරුවෝ 3 දෙනෙක්, එයාලාගෙන් එක්කෙනෙක් ඉන්නවා වෙන පාඨමාලාවක්. ඒ කියන්නේ විද්‍යාංශෙන් ඉගෙන ගත්ත. ඒ දරුවා මේකට අහුම්කම් දෙගෙන ඔළුව හොල්ලනවා සතුරන් පහර දෙති කියනකොට දීලාද කියනකොට නැහැ කියලා. ඒ සයන්ස් කරපු දරුවන්ටත් තේරෙනවා. එහෙනම් ඔබට නොතේරෙන විදිහක් නැහැනේ. ඔබ කරන්නේ කලානේ. එහෙනම් කියන්ට සතුරන් පහර දෙති කියනකොට මේ වෙනකොට ගහලාද? ගහලා නැහැ. පහර දීලා නැහැ. එහෙනම් රජු බියටපත් උනේ සතුරන් පහර දෙයි කියලා. එහෙම නේද? ඒ උනට ගහලා නැහැ, ගහයි කියලා. පහර දෙයි කියලා තමයි බියටපත් වෙලා ඉන්නේ. කතාව පැහැදිලි නේද? එහෙනම් රජු තුල මේ වෙනකොට තියෙන්නේ සැකයක් නේද? රජුරුවන්ගේ හිතේ තියෙන සැකයක් නේද? දැන් හිතනවත් දන්නේ අපේ රටේ රජවරු නැති හින්දා කොහොමද සර් අපි ඔක හිතන්නේ කියලා. නෑ මං කියන්නේ අතීතයේ හරි හිටියන්නේ. සතුරන් පහර දෙති රජු බියටපත් විය කිව්වහම රජුරුව බියටපත් වෙලා ඉන්නේ සතුරන් පහර දෙයි කියලා. හැබැයි පහර දීලා නෑ. එහෙනම් මෙතන මොකද්ද තියෙන්නේ කියන්නේ? ඔබගේ හිතෙන් කල්පනා කරන්න. මොකද්ද මෙතන තියෙන්නේ? සැකයක්. සැකයක් නේ තියෙන්නේ. සැකයක්. එබඳු වාක්‍ය අපි හඳුන්වන්නේ මොනවා කියලා දන්නවද? කටවල් ඇරලා මාත් එක්කම කියන්න. සංශයාර්ථ වාක්‍ය. මොන වාක්‍යද? සංශයාර්ථ වාක්‍ය කියලා කියනවා. එහෙනම් මේ බෝඩ් එකේ මම ලියලා තියෙන්නේ සංශයාර්ථ වාක්‍යයක්. මොකද්ද සංශයාර්ථ වාක්‍යයක් කියලා කියන්නේ? සැකයක් පිළිබිඹු වන වාක්‍යවලට අපි සංශයාර්ථ වාක්‍ය කියලා කියනවා. පැහැදිලි නේද? හරි. එහෙනම් මෙතන තියෙනවා ඉඩ සංශයාර්ථ වාක්‍යයක් යනු කුමක්ද කියලා මම පැහැදිලි කරන්න හදන්නේ. එහෙනම් 4 වෙනි නිබන්ධනේ පිටු අංක 3 පැහැදිලි කිරීම කියලා දක්වලා තියෙනවා. ඒක අපි මේ විදිහට සටහන් කර ගැනීම කරමු. සංශයාර්ථ වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා සටහන් කර ගැනීම කරමු. ලියන්න. උදාහරණයකින් පැහැදිලි කරන්නම්. රයිට්. මේ උදාහරණෙම ගන්නම්. ලියන්න. සතුරන් පහර දෙති මේ විදිහටම ලියන්න. තියන්න දැම්ම, ඉයන්න දැම්ම, උඩින් කොමාවක් එන්න ඕනේ. සතුරන් පහර දෙති සතුරන් පහර දෙති රජු බියට පත් විය. රජු බියට පත් විය.
සතුරන් පහර දෙති රජු බියට පත් විය. right. ඔන්න වාක්‍ය මම දැන් පැහැදිලි කරනවා. රජුගේ සිත තුල මේ වන විට බියක් ඇති වී ඇත. මේ වන විට බියක් ඇති වී ඇත. රජුගේ සිත තුල මේ වන විට බියක් ඇති වී ඇත. බියට හේතුව වන්නේ සතුරන් පහර දෙති කියාය. බියට හේතුව වන්නේ සතුරන් පහර දෙති කියාය. බියට හේතුව වන්නේ සතුරන් පහර දෙති කියාය. එහෙත් මෙහිදී පහර දීමක් සිදු වී නැත. පහර දීමක් සිදු වී නැත. පහර දීමක් සිදු වී නැත. එතන ඇත්තේ සැකයක් හෙවත් සංස්යාර්ථයක් පමණි. සංස්යාර්ථය කියන එක මේ නිබන්ධනය බලලා ලියා ගන්න අකුරු එහෙම ගැටලුවක් වෙනවා නම් සැකයක් හෙවත් සංස්යාර්ථයක් පමණි. එසේනම් සැකයක් පිළිබිඹු වන වාක්‍ය. සැකයක් පිළිබිඹු වන වාක්‍ය. සැකයක් පිළිබිඹු වන වාක්‍ය සංස්යාර්ථ වාක්‍ය නම් වෙයි. සංස්යාර්ථ වාක්‍ය නම් වෙයි. සංස්යාර්ථ වාක්‍ය නම් වෙයි. right. ඔන්න මෙතෙන්දි මම ඉගෙනුවේ පුතේ සංස්යාර්ථ වාක්‍යයක් කියන්නේ කුමක්ද කියලා විතරයි. දැන් හිතේ ඔබේ තියෙන්න ඕන මොකද්ද සංස්යාර්ථ වාක්‍යයක් කියන්නේ කියලා. මොකද්ද සංස්යාර්ථ වාක්‍යයක් කියලා කියන්නේ? කිසියම් වාක්‍යයකින් සැකයක් මතුවෙනවා නම්, සැකයක් පිළිබිඹු වෙනවා නම් එබඳු වාක්‍ය අපි හඳුන්වන්නේ සංස්යාර්ථ වාක්‍ය කියලා. කතාව පැහැදිලි. ඊළඟට හතරවෙනි නිබන්ධනයේ හතරවන පිටුවෙම උඩින් මම දක්වලා තියෙනවා සංස්යාර්ථ වාක්‍යයක අනුවාක්‍යෙහි උක්තය අනුක්තවද ආඛ්‍යාතයේ ප්‍රථම පුරුෂ බහුවචනයෙන්ද තැබිය යුතුය කියලා. මේ විදිහට කිව්වොත් මේ දරුවන්ට තේරෙන්නේ නැහැ. මං ආයෙ වාරයක් කියන්නම්කෝ තේරෙනවද කියලා බලන්න. සංස්යාර්ථ වාක්‍යයක අනුවාක්‍යෙහි උක්තය අනුක්තවද ආඛ්‍යාතය ප්‍රථම පුරුෂ බහුවචනයෙන්ද තැබිය යුතුය. ඔහොමයි ওই කතාව කියලා තියෙන්නේ. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මොකද ඒ ළමා සිත්වල හැටි නොතේරෙන නිසා අපි මේක අවබෝධ කරගනිමු තව දුරටත් මේ උදාහරණයත් එක්කම ගිහිල්ලා. සංස්යාර්ථ වාක්‍යයක් කියන එක හඳුනා ගන්න පුළුවන් ක්‍රම ටිකක් මම ඔයාලට කියලා දෙන්නම්කෝ. හොඳින් බලන්න. සංස්යාර්ථ වාක්‍යයක් හඳුනා ගන්න පුළුවන් අංග කීපයක් තියෙනවා. මෙතන ඔක්කොම ලියන්න අපහසු හින්දා මං කියන්නම් හිතේ තැම්පත් කර ගැනීම කරන්න. සතුරන් පහර දෙති රජු බියට පත් විය. මේ වාක්‍ය තුල සැකයක් තියෙනව නේද? මේ වාක්‍ය තුල කිසියම් සැකයක් නේ තියෙන්නේ. ඔව්. ඔන්න සංස්යාර්ථ වාක්‍යයක් හඳුනා ගන්න පුළුවන් එක ලක්ෂණයක්. මොකද ලක්ෂණය? සංස්යාර්ථ වාක්‍යයක සැකයක් දකින්න ලැබෙනවා. සැකයක්
පිළිබිඹු වෙනවා. සංඛ්‍යාර්ථ වාක්‍යයක තිබිය යුතු එක ලක්ෂණයක් මම ඔය කියලා කිව්වේ. සැකයක් සහිත වාක්‍යයක් සංඛ්‍යාර්ථ වාක්‍යයක් කියලා කියන්නේ. සංඛ්‍යාර්ථ වාක්‍යයක් හඳුනා ගන්න පුළුවන් තවත් අංගයක් තියෙනවා. මොකක්ද දන්නවද ඒ අංගය? හොඳට බලන්න. සතුරන් පහර දෙති කියනකොට මෙතන එක වාක්‍යයක් තියෙනවනේ. සතුරන් පහර දෙති. වාක්‍යයක් නෙමේක. එතකොට මේ පහර දෙති සතුරන් එහෙම හොඳ නෑ නේ සර්. ඒක වැරදි නේද? ඒව හිතන්න යන්න එපා. ඒක මම කියලා දෙන්නම්. සතුරන් පහර දෙති. මේක එක වාක්‍යයක්ද? ඔව්. සතුරන් පහර දෙති. වාක්‍යයක්. වාක්‍යයක්. ඔන්න එක වාක්‍යයක් තියෙනවා. මෙතන බලන්න. රජු බියටපත් බිය. ඒකත් වාක්‍යයක්නේ. රජු බියටපත් බිය. ඒකත් වාක්‍යයක්නේ. එහෙනම් ඔයාට හොඳට පේනවා සංඛ්‍යාර්ථ වාක්‍යයක තියෙනවා වාක්‍ය කීයක්ද? දෙකක්. වාක්‍ය අනිවාර්යයෙන්ම සංඛ්‍යාර්ථ වාක්‍යයක වාක්‍ය කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොනවාද? මේ වාක්‍යයට අදාළව කියන්නේ සතුරන් පහර දෙති ඒක එක වාක්‍යයක්. රජු බියටපත් බිය ඒක තව වාක්‍යයක්. එහෙනම් ඔන්න සංඛ්‍යාර්ථ වාක්‍යයක් හඳුනා ගන්නට පුළුවන් කරුණු දෙකක් මම දැන් කියලා දුන්නා. එකක් මොකද්ද? සැකයක් සහිත වීම. දෙක එකම වාක්‍ය තුල වාක්‍ය දෙකක් තිබීම. තව එකක් තියෙනවා සංඛ්‍යාර්ථ වාක්‍යයක තව එකක් තියෙනවා. මේ බලන්න. සතුරන් පහර දෙති රජු බියටපත් බිය මේ වාක්‍ය දෙක සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මේ කියන්නා වූ අකුරෙන්. එක නිපාතයක් ඒක එසේ නොසිතා හිතන්නකෝ. මෙන්න මේ කියන නිපාතයෙන් තමයි මේ වාක්‍ය දෙක බැඳලා තියෙන්නේ සම්බන්ධ කරලා තියෙන්නේ. අපි හිතමුකෝ මෙයා නැහැ කියලා. කියන නිපාතේ නැහැ කියලා හිතන්නකෝ. ඕම් බලන්න මොකද වෙන්නේ කියලා. සතුරන් පහර දෙති රජු බියටපත් බිය. වාක්‍ය දෙකයි. දැන් මේ වාක්‍ය දෙක ඇමිනීම කලේ සම්බන්ධ කිරීම කලේ මෙන්න මෙයාගෙන්. ඕම් බලන්න. සතුරන් පහර දෙති වාක්‍ය ඉවර නෑ. රජු බියටපත් විය. මේ වාක්‍යයි දෙන්න සම්බන්ධ කළේ මේ වාක්‍ය දෙක එකතු කළේ මෙන්න මේ කියන්නා වූ නිපාතයෙන්. එහෙනම් සංඛ්‍යාර්ථ වාක්‍යයක් කියන්නේ කුමක්ද කියලා හඳුනාගත්ත ඔබ සංඛ්‍යාර්ථ වාක්‍යයක මූලික ලක්ෂණ 3ක් තියෙනවා කියලා මතක තියාගන්න. මූලික ලක්ෂණ 3යි. මොකද්ද මූලික ලක්ෂණ 3? සැකයක් සහිත වීම 1. වාක්‍ය දෙකක් තිබීම 2. එම වාක්‍ය දෙක සම්බන්ධ කරන්නේ කියන මෙන්න මේ නිපාතයෙන්. 3. සංඛ්‍යාර්ථ වාක්‍යයක මූලික ලක්ෂණ 3ක් තියෙනවා. ඉඩ තියලා තියෙනවා. එතන අපි ඒකත් සටහන් කරගෙන තව ටිකක් ඉස්සරහට යමු. පටන් ගන්න. නිබන්ධනයේ පිටු අංක 4 පැහැදිලි කිරීම කියලා තියෙනවා. යම් හේකින් ඔබ ලියනකොට ඉඩකඩ මදි වුණොත් මේ පැත්තේ හරි මේ හරි ඕන තැනක ලියා ගන්න. තමන්ගේ දැක්මටනේ. පැහැදිලි කිරීම කියන තැන දැන් ලියන්න පටන් ගන්න. මේ වාක්‍යයම ඇසුරින් අපි ඉස්සරහට යන කරුණු කතා කරමු. මේ වාක්‍ය අනිවාර්යයක් අපි ලියනවා. ලියන්න. සතුරන් පහර දෙති යන්න ටිකක් ඈතින් උඩින් කොමා වෙන්න ඕනේ. සතුරන් පහර දෙති රජු බියටපත් විය. සතුරන් පහර දෙති රජු බියටපත් විය. මෙය සංඛ්‍යාර්ථ වාක්‍යයකි. මෙය සංඛ්‍යාර්ථ වාක්‍යයකි. සංඛ්‍යාර්ථ වාක්‍යයක මූලික ලක්ෂණ 3ක් තිබේ. මූලික ලක්ෂණ 3ක් තිබේ. මේක දරුවාගේ පැහැදිලි කිරීමට අවබෝධයට මම මේ විදිහට උගන්වන්නේ. සංඛ්‍යාර්ථ වාක්‍යයක මූලික ලක්ෂණ 3ක් තිබේ.
ඒ ලක්ෂණ තුන රෝමී ඉලක්කම් යටතේ හරි තරු ලකුණු යටතේ හරි පහළට අපි ලියාගමු. පළවෙනි එක. සංඛ්‍යාර්ථ වාක්‍යයක මූලික ලක්ෂණ තුනක් තිබෙන්නේ. පළමුවන එක. තරුවක් හරි අංකයක් හරි දාලා ලියාගන්න. පළමුවන එක. සැකයක් සහිත වීම. සැකයක් සහිත වීම. සැකයක් සහිත වීම. හරිනේ පුතේ. දැන් මෙතන සැකයක් තියෙනවනේ මේ වාක්‍යය මම මුලින්ම පැහැදිලි කරලානේ පටන් ගත්තේ. මෙතන තියෙන්නේ සැකයක් සැකයක් සහිත වීම. දෙවෙනි තරුව හරි අංකය හරි දාගන්න. සංඛ්‍යාර්ථ වාක්‍යයක් තුල වාක්‍ය දෙකක් පැවතීම. සංඛ්‍යාර්ථ වාක්‍යයක් තුල වාක්‍ය දෙකක් පැවතීම. වාක්‍ය දෙකක් තියෙනවා. සංඛ්‍යාර්ථ වාක්‍යයක් තුල වාක්‍ය දෙකක් පැවතීම. අනිවාර්යයෙන්ම සංඛ්‍යාර්ථ වාක්‍යයක් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි සැකයක් සහිතයි වාක්‍ය දෙකක් සහිතයි. හරිනේ? වාක්‍ය දෙකක් පැවතීම. තුන්වෙනි අංකය හරි තරු ලකුණ හරි. එම වාක්‍ය දෙක සම්බන්ධ කොට තිබෙන්නේ යයන්නට කෙටි ස්පිල්ල නිපාතයේ නී. ඉතින් හරි සරලයිනේ. මේවා තේරුම් ගන්නට, මේවා ධාරණය කර ගන්නට, ජීවිතේ ගොඩ යන්නට මේවා අවබෝධ කරගන්න. මොකද්ද? ඔයාට ඕනම වාක්‍ය සමූහයක් තුල සංඛ්‍යාර්ථ වාක්‍යයක් ක්ෂණිකව හඳුනා ගන්න පුළුවන් මූලික ලක්ෂණ තුනක් තියෙනවා. මොකද්ද? සැකයක් සහිත නම් එකම වාක්‍ය තුල වාක්‍ය දෙකක් තියෙනවා නම් ඒ වාක්‍ය දෙක සම්බන්ධ කරලා තියෙන ඊ කියන නිපාතයෙන් නම් ඒක සංඛ්‍යාර්ථ වාක්‍යයක්. පැහැදිලි. ඊළඟට සංඛ්‍යාර්ථ වාක්‍යයක් නිවැරදි කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු. සංඛ්‍යාර්ථ වාක්‍යයක් නිවැරදි කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු. ඒකයි අපි දැනගත යුතුම කාරණාව. මට යමක් කියන්න අවසරයි. මම දැන් අවුරුදු 30කට අධික කාලයක් මේ ශාස්ත්‍රයේ ඉන්නේ උපකාරක පන්ති ගුරුවරයෙක් හැට උගන්වන එක කරනවා. මා දැකලා තියෙනවා හැම අවුරුද්දකම වගේ මෙන්න මේ සංඛ්‍යාර්ථ වාක්‍යයක හරි වැරද්ද අහන ගතියක් මම දැකලා තියෙනවා බොහෝ දුරට. ඒ නිසා මේක හරියටම ඉගෙන ගන්න. සංඛ්‍යාර්ථ වාක්‍යයක් නිවැරදි කරන්නේ කොහොමද? මෙන් අහගන්න. සංඛ්‍යාර්ථ වාක්‍යයක් නිවැරදි කරනකොට ඉස්සර වෙලාම ඔබ අල්ලගන්න ඕනන්නේ පළමු වාක්‍ය නෙවෙයි දෙවෙනි වාක්‍ය. මම එහෙම කියන්නම්කෝ. ඉස්සර වෙලාම ඔබ අවධානය යොමු කරන්න ඕනන්නේ දෙවෙනි වාක්‍යයට. සංඛ්‍යාර්ථ වාක්‍යයක් නිවැරදි කරනකොට ඉස්සර වෙලාම අවධානය යොමු කරන්න ඕනන්නේ දෙවෙනි වාක්‍යයට. දැන් කියන්න මෙයාද දෙවෙනි වාක්‍ය මෙයාද දෙවෙනි වාක්‍ය. මොකද දැන් සමහර දරුවන්ට ඒවත් ප්‍රශ්න. පසු වාක්‍ය දෙවෙනි වාක්‍ය මෙන්න මෙයා. මෙයා තමයි දෙවෙනි වාක්‍ය. පසු වාක්‍ය. හරිනේ? එයා තමයි පසු වාක්‍ය. මෙන්න කතාව. සංඛ්‍යාර්ථ වාක්‍යයක් නිවැරදි කරනකොට පසු වාක්‍යයේ ඒ කියන්නේ දෙවෙනි වාක්‍යයේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය හරියට තියන්න ඕන. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය නිවැරදිව තියන්න ඕන. මොනවද උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය නිවැරදිව තියන්න ඕන කියලා කියන්නේ? මම සරලව කිව්වොත් මෙතන රජු වෙනුවට මම කියලා තිබ්බා කියන්නකෝ. එහෙනම් මෙතනින් ඉවර කරන්න ඕනේ මොකක් කියලාද? මියන්නේ. මෙතන බැරි වෙලාවත් රජු වෙනුවට අපි කියලා තිබ්බා කියන්නකෝ. එහෙනම් මෙතන ඉවර කරන්න ඕනේ මුයන්නේ. මෙතන නුඹ කියලා තිබ්බා කියන්නකෝ. මෙතන ඉවර කරන්න ඕනේ හියන්නේ. මෙතන මධ්‍යම පුරුෂ බහුවචන නුඹලා කියලා තිබ්බා කියන්නකෝ. එහෙනම් මෙතන ඉවර කරන්න ඕනේ ආඛ්‍යාතය හුයන්නේ. එහෙමනේ වෙන්න ඕනේ. එහෙනම් පසු වාක්‍යයේ උක්තාඛ්‍යාත පද සම්බන්ධය හරියට තියෙන්න ඕන. දැන් බලන්න මෙහි
රජු බියට පත් විය. බියට පත් විය. බියට පත් වුණා. ක්‍රියාව ඒක වචනයි. බියට පත් වුණා. බියට පත් විය. කවුද බියට පත් උනේ? රජු. රජු තමයි බියට පත් උනේ. රජු කියන්නේ එක්කෙනෙක්. ප්‍රාණවාචී ඒකවාචී පදයක්. රටක ප්‍රධානියා රජු කියලා එයා ගෞරවාර්ථ පදයක් එහෙම වෙන්නේ නැහැ. ගෞරවාර්ථ පද කියන්නේ මොනවද කියලා මම කියලා දීලා තියෙනවා. එහෙනම් රජු කියන්නේ එක්කෙනෙක්. පත් බිය කියලා කියන්නේ ආඛ්‍යාත ඒක වචනයි. එහෙනම් මෙතන උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය නිවැරදිව තියලා තියෙනවා, හරියට තියලා තියෙනවා. එහෙමනම් සංශයාර්ථ වාක්‍යයක් නිවැරදි කරනකොට කළ යුතු මූලිකම දේ තමයි ඉස්සර වෙලාම දෙවන වාක්‍යයට අවධානය යොමු කරන්න. පළවෙනි වාක්‍යයට නෙවෙයි දෙවෙනි වාක්‍යයට. දෙවෙනි වාක්‍යයේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය හරියට තියන්න. පැහැදිලිද කතාව? ඔව්. ඊට පස්සේ එන්ට පළමුවන වාක්‍යයට. ඊට පස්සේ එනවා පළමුවන වාක්‍යයට. පළමුවන වාක්‍යය ගත්තොත් මේකනේ පළමුවන වාක්‍යය පුතේ. සතුරන් පහර දෙති. මේක තමයි පළමුවන වාක්‍යය. සතුරන් පහර දෙති. දැන් එතකොට හොඳ අවබෝධයක් තියෙන දරුවෙකුට එකපාරටම හිතෙන්න පුළුවන් සර් උතන වැරද්දක් තියෙනවා. මොකද දන්නවද වැරද්ද? පහර දෙති ක්‍රියාව බහුවචනයි. පහර දෙති නම් මෙතන සතුරන් කියලා තියන්න බෑනේ සර්. සතුරෝ කියලා තියන්න එපා කියලා එහෙම හිතෙන්න පුළුවන්. හොඳ දරුවෙකුට අවබෝධයක් තියෙන දරුවෙකුට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි විය යුත්තේ ඔබ හිතන දේ නෙවෙයි. මොකක්ද දන්නවද විය යුත්තේ? පළමුවන වාක්‍යයේ ක්‍රියාව තියෙනවනේ. පහර දෙති කියන ක්‍රියාව බහුවචනනේ. බහුවචනනේ. එයින් උක්ත වන පදය සතුරන්නේ. පහර දෙන්නේ කවුද? සතුරෝ. එමනේ උක්ත පදය එතකොට සතුරෝ. එහෙනම් පළමුවන වාක්‍යය හොඳට මතක තියාගන්න. පළමුවන වාක්‍යයේ ක්‍රියාවෙන් උක්ත වන පදයේ තියන්න ඕනේ උක්තව නෙවෙයි අනුක්තව. පළමුවන වාක්‍යයේ ක්‍රියාව තියෙනවනේ. මේ ක්‍රියාවෙන් උක්ත වන පදයේ තියෙනවනේ. ආන්ගේ උක්ත වන පදයේ තියන්න ඕනේ උක්තව නෙවෙයි අනුක්තව. ඒක තමයි රීතිය. ඒක තමයි පිළිවෙල. හරිද? තව එකක් තියෙනවා මෙතන පැහැදිලි කරන්න. මොකද්ද දන්නවද? මේ තියෙන්නේ පළමුවන වාක්‍යයේ ක්‍රියාවනේ. තේරුම් ගන්න බලන්න. හිතේ හැම යවන්න නැතුව මම දෙවන වටේදී තවදුරටත් පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ පළමුවන වාක්‍යයේ ක්‍රියාව. දෙති පහර දෙති. මේක තව විදිහකින් කියන්නත් පුළුවන්. පහර දෙන්නාහ. පහර දෙති තියන්නේ ඉවරලා තියෙනවා. පහර දෙන්නාහයි යන්නත් මෙතෙන්ට නින්ද පහර දෙන්නාහයි. හයන්නෙන් ඉවර වෙලා තියෙනවා. මතක තියාගන්න සංශයාර්ථ වාක්‍යයක පළමු වාක්‍යයේ ක්‍රියාව තියන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය රටා දෙකෙන් පමණයි. පහර දෙති නැත්නම් පහර දෙන්නාහ. බලති නැත්නම් බලන්නාහ. කියති නැත්නම් කියන්නාහ. ලියති නැත්නම් ලියන්නාහ. ඔය හදි විදිහට තමයි ක්‍රියාව තියන්න ඕනේ. පැහැදිලි? එහෙනම් මං ආයෙ වටයක් මේ සංශයාර්ථ වාක්‍යයක් නිවැරදි කරන්නේ කොහොමද කියලා උගන්වනවා. කොහොමද සංශයාර්ථ වාක්‍යයක් නිවැරදි කරන්නේ? හරියට අල්ලගන්න, හරියට අවබෝධ කරගන්න. සංශයාර්ථ වාක්‍යයක් නිවැරදි කරනකොට ඉස්සර වෙලාම පසු වාක්‍ය ගන්න. පසු වාක්‍යයේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය හරියට තියන්න. ඊට පස්සේ පළමුවන වාක්‍යයට එන්න. පළමුවන වාක්‍යයේ ක්‍රියාව අනිවාර්යයෙන්ම රඳවලා තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට. තියන්නෙන් හරි හයන්නෙන් හරි. ඕක ප්‍රථම පුරුෂ බහුවචනේ කිව්වහම ළමයාගේ ඔළුව මඤ්ඤං වෙන හින්දා මම කියන්නේ
එක්කෝ මේ විදිහට දෙති නැත්නම් දෙන්නාහ බලති නැත්නම් බලන්නාහ කියති නැත්නම් කියන්නාහ ඒ විදිහට තමයි අනිවාර්යයෙන්ම සංඛ්‍යාර්ථ වාක්‍යයක පළමුවන වාක්‍යයේ ක්‍රියාව තියන්න පුළුවන් රටාව. එයින් උක්තවන පදේ තියන්න ඕනේ උක්තව නෙවෙයි අනුක්තව. ඔක තමයි කාරණාව. එහෙනම් පුතේ මං වාට ඉස්සල්ලා කියලා දුන්නේ මොකද්ද? සංඛ්‍යාර්ථ වාක්‍යයක් හඳුනා ගන්න හැටි. දැන් මං කියන්න හදන්නේ සංඛ්‍යාර්ථ වාක්‍යයක් නිවැරදි කරන හැටි. ඒක ලියා ගන්න එහෙමනම් දැන් සටහන හැටියට. ලියන්න. සංඛ්‍යාර්ථ වාක්‍යයක් නිවැරදි කිරීමේදී සංඛ්‍යාර්ථ වාක්‍යයක් නිවැරදි කිරීමේදී පසු වාක්‍යයේ ඒ කියන්නේ දෙවෙනි වාක්‍යයේ පසු වාක්‍යයේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය නිවැරදිව තබන්න. මුල් වාක්‍යයේ ඒ කියන්නේ පළමු වාක්‍යයේ මුල් වාක්‍යයේ ක්‍රියාව මම මේකත් කියලා ඉන්නම්. ක්‍රියාව අනිවාර්යෙන්ම අයන්න නියන්න වායන්න හල් රයන්න යයන්න අනිවාර්යෙන්ම රයන්නත් එක්ක යන්ස් එහෙම දාන්න එපා. අනිවාර්යෙන්ම ප්‍රථම පුරුෂ බහුවචනයෙන් තබන්න. ඔය ප්‍රථම පුරුෂ බහුවචනයෙන් තබන්න කිව්වහම මම දන්නවා අපේ ළමයාගේ මනස ඕක උතෙන්ට යන්නේ නැහැ. ප්‍රථම පුරුෂ බහුවචන මොකද්ද කිව්වහම ළමයා උතෙන්දි කල්පනා කරනවා. එහෙනම් මම කෙටියෙන් මෙහෙම කියන්නම්. ප්‍රථම පුරුෂ බහුවචනයෙන් තබන්න. එනම් ක්‍රියාව තියන්න දාගන්න තයන්නට කෙටි ස්පිල්ල ක්‍රියාව තියන්න අකුරෙන් හෝ තියන්නේ අකුරෙන් හෝ අකුරෙන් හෝ තබන්න. ඔය අකුරෙන් තබන්න කියන්නේ කරති බලති ලියති අසති ඒ වගේ. කියන්නේ කරන්නාහ බලන්නාහ ලියන්නාහ අසන්නාහ තියන්නෙන් හරි හයන්නෙන් හරි කිව්වේ එකයි. ප්‍රථම පුරුෂ බහුවචන කිව්වෙත් ඒක තමයි. ඒක තව සැහැල්ලු කරලා ලිහිල් කරලා තමයි මම ওই විදිහට කිව්වේ තියන්නෙන් හරි හයන්නෙන් හරි තබන්න. පළමු වාක්‍යයේ ක්‍රියාවෙන් උක්ත වන පදය තබන්නේ උක්තව නොව අනුක්තවය. දැන් මේ මම වාක්‍යයක් ලියනවා බලන්න. මම වාක්‍යයක් ලියනවා. මේ වාක්‍ය ඔයා බලලා මේ වාක්‍යයේ වැරද්දක් තියෙනවද නැද්ද කියලා ඔබ හිතන්න. වැරදි තැන් කොතනද කියලා හිතන්න ඕන. මම වාක්‍ය ලියනකම් ඉවසන්න. රයිට්. මේකට මං කාලය ගන්නවා.
මොකද ව්‍යාකරණ කියන්නේ මම නම් දකින්නේ අපේ ජීවිතේටම ජීවිත කාලයටම හරි අවබෝධයෙන් තිබිය යුතු අංගයක්. සාහිත්‍ය කියන එක අපේ ජීවිතය හා බද්ධ වෙනවා. කවියක්, ගීයක් රසවින්දනය කරන්න අපිට හරහා හැකියාව ලැබෙනවා. නවකතාවක්, කෙටි කතාවක් කියවලා මිහිරක් ලබන්නට ඒක සාහිත්‍යයේ හරහා අපිට හැකියාව ලැබෙනවා. හැබැයි ව්‍යාකරණ කියනෙව්වා අපි ඉදිරියට යනකොට අපින් ඈත් වෙනවා. දැන් වැඩිහිටියෝ වශයෙන් වුණාම සාහිත්‍ය පොතපත කියවුවට ව්‍යාකරණ ඉගෙන ගන්නට යන්නේ නැහනේ. ඒ නිසා මේ ව්‍යාකරණය කියන එක හරියට අවබෝධ කරගෙන අපේ ජීවිතේ පැත්තක අංගයක් හැටියට තියාගන්න ඕන. මේක වැදගත්. තැනකට ගියාම ලිපියක් ලියන්න උනහම මේවා වැදගත්. සිංහල රටේ සිංහල මිනිස්සු හැටියට මේවා අපි දැනගෙන ඉන්න ඕන. දැන් මම වාක්‍යයක් ලියලා තියෙනවා. දැන් මේ දරුවන්ගේ ඔලුගෙඩියේ සංස්යාර්ථ වාක්‍ය ගැන මෙන්න මේ දැනුම තියෙනවා. තියෙනවද කියලා මෙනෙහි කරන්න මාත් එක්ක. සංස්යාර්ථ වාක්‍යයක් කියලා කියන්නේ සැකයක් මුසු වාක්‍යයක්. හරිනේ. සංස්යාර්ථ වාක්‍යයක් හඳුනා ගන්න පුළුවන් මූලික ලක්ෂණ තුනක් මම කියලා දුන්නා. මොනවද? සැකයක් සහිත වීම, වාක්‍ය දෙකක් සහිත වීම, ඒ වාක්‍ය දෙක ඊ කියන නිපාතයෙන් සම්බන්ධ කොට තිබීම. සංස්යාර්ථ වාක්‍යයක් නිවැරදි කරන්නේ කොහොමද කියලා මම කියලා දුන්නා. එහිදී ඉස්සර වෙලාම පසු වාක්‍ය දෙවන වාක්‍ය ගන්න ඕන. ඒ දෙවන වාක්‍යයේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය හරියට තියන්න ඕන. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කිව්වහම මිනිසා කියලා තිබ්බනම් ප්‍රථම පුරුෂ ඒක වචන ගමට යයි. එහෙමනේ. මිනිස්සු කියලා තිබ්බනම් ගමට යති. නුඹ කියලා කිව්වනම් ගමට යහි. නුඹලා කිව්වනම් ගමට යහු. මම කිව්වනම් ගමට යමි. අපි කිව්වනම් ගමට යමු. ඒ විදිහට ලස්සනට ඒ රඳවලා තියෙන්න ඕන. පසු වාක්‍යයේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය හරියට තියන්න ඕන. මුල් වාක්‍යයේ ක්‍රියාව තියන්න ඕනෙන්නේ ප්‍රථම පුරුෂ බහුවචනේ. ඒක තේරෙන්නේ නැති හින්දා මම තවත් ලිහිල් කරලා කිව්වා. කොහොමද? තියන්නෙන් හරි හයන්නෙන් හරි තමයි අනිවාර්යයෙන්ම ක්‍රියාව අවසන් කරලා තියෙන්න ඕනෙන්නේ. බලති, කියති, අසති ආන් ඒ වගේ තියන්නේ. බලන්නාහයි, කියන්නාහ, අසන්නාහ හයන්නේ. ඒ වාක්‍යයෙන් උක්තවන පදේ තියෙනවනේ. ඒ උක්තවන පදේ තියන්න ඕනෙන්නේ උක්තව නෙවෙයි අනුක්තව. බලන්නකෝ. හරි ලස්සනයි, හරි පැහැදිලි. මේවා ඉගෙන ගන්න. දැන් එහෙමනම් ඔබ මම වාක්‍යයක් ලියලා තියෙනවා මේ බෝඩ් එකේ. මේ වාක්‍යය වැරදි. මේ වාක්‍යයේ වැරදි තැන් තියෙනවා 3ක්. මේ වාක්‍යයේ වැරදි තැන් තියෙනවා 3ක්. මම ඔබට පොඩි වෙලාවක් දෙනවා. ඔය සංස්යාර්ථ වාක්‍යයක් හැටියට මේ වාක්‍යයේ වැරදි තැන් ටික කෝකද කියලා හොයන්න. මම පොඩි වෙලාවක් දෙනවා. මේ වාක්‍යයේ මෙන්න මේවා වැරදි. බෝඩ් එක දිහා බලලා ඔබ තීරණය කරන්න. කොතනද වැරදි? වැරදි තැන් 3ක් තියෙනවා. වැරදි තැන් 3ක් තියෙනවා. right. දැන් මම පැහැදිලි කරන්නම්. ඔබ මේ වැරදි තැන් 3 හඳුනාගත්තා නම් ඔබට ලොකු සතුටක් ඇති වෙයි. වැරදි තැන් 3යි. සංස්යාර්ථ වාක්‍යයක් නිවැරදි කරනකොට මම ඉස්සර වෙලාම කිව්වේ මොන වාක්‍ය අල්ලගන්න කියලාද? පසු වාක්‍ය, දෙවන වාක්‍ය. දෙවන වාක්‍යයේ උක්තාඛ්‍යාත පද සම්බන්ධයෙන් මම කොහොමද තියන්නේ කිව්වේ? නිවැරදිව තියන්න කියලා කිව්වා. දැන් මෙන්න මේකේ පසු වාක්‍යය. ගුරුවරුන් සිතා සිටිති. මේක තමයි පසු වාක්‍යය. සිතා සිටිති ක්‍රියාව බහුවචනයි. කවුරුද සිතා සිටින්නේ? මෙයා. ගුරුවරුන්. ගුරුවරුන් කියන පදේ තමයි වාක්‍යයේ උක්ත පදය. හැබැයි තියලා තියෙන්නේ ගුරුවරුන් කියන එක උක්තව නෙවෙයි. ගුරුවරුන් කිව්වනම් මේක උක්ත නැහැ. මම මේ පාඩම් මාලාව ආරම්භකම නිබන්ධනයේදී උක්ත පද සහ අනුක්ත පද බොහෝම ලස්සනට කියලා දුන්නානේ. එහෙනම් මෙතන මේ ගුරුවරුන් කියන එක අනුක්තයි. ගුරුවරුන් සිතා සිටිති නෙවෙයි. මෙතන එහෙනම් මොකද්ද වෙන්න ඕනේ?
ගුරුවරු සිතා සිටිති වෙන්න ඕන. මේ මෙතන වැරද්දක් තියෙනවා. ගුරුවරුන් සිතා සිටිති කියන්න බෑනේ. ගුරුවරු සිතා සිටිති වෙන්න ඕන. ඔබ මේ මෙතන මේ වැරද්ද තියෙනවා කියලා තේරුම් ගත්තා නම් ලොකු සතුටක්. ඉගෙන ගන්නවා කියන්නේ එතන. දැන් දෙවෙනි වාක්‍යයෙන් නිමා කරලා පළමුවන වාක්‍යයට යනවා. පළමුවන වාක්‍යයේ ක්‍රියාව තියන්න කියලා කිව්වේ මම කොහොමද? ප්‍රථම පුරුෂ බහුවචනේ. මං එක ලිහිල් කරලා කිව්වා කොහොමද? ක්‍රියාව තියන්නෙන් හරි හයන්නෙන් හරි අවසන් වෙන්න ඕන කියලා මං කිව්වා. දැන් බලන්න මෙතන නොදනිමි කියලා තියන්න බෑනේ. නොදනිමි මියන්නෙන් තියන්න බෑනේ. මං කියවනේ එහෙම තියන්න බෑ කියලා. ප්‍රථම පුරුෂ බහුවචන තියන්නෙන් හරි හයන්නෙන් හරි. එහෙනම් මෙතන නොදනිමි නෙවෙයි. එහෙනම් නොදනිති ති නැත්තම් හ නොදනිති නැත්තම් නොදන්නාහයි. මෙතන නොදනි හයි එහෙම නෙවෙයි. නොදන්නාහයි. එහෙනම් නොදනිති ඊ නොදන්නාහ ඊ නොදන්නාහයි නොදනිති. එහෙම එන්න ඕන. මෙතන නොදනිමි නොදනිමු එහෙම එන්න බෑ. එහෙනම් මෙන්න මෙතනත් වැරද්දක් තියෙනවා. ඔන්න දෙවෙනි වැරද්ද. ඒ වැරද්දත් ඔබ හඳුනගත්තා නම් සතුටක්. ඊළඟට මම කිව්වා මුල් වාක්‍යයේ ක්‍රියාවෙන් උක්ත වන පදේ තියන්න ඕනෙන්නේ උක්තව නෙවෙයි අනුක්තව කියලා මං කිව්වා. දැන් මම කියන එක උක්තද අනුක්තද? උක්තයි. ඒකේ අනුක්තය මොකද්ද? මා. එහෙනම් මේ වාක්‍ය කොහොමද නිවැරදි ලෙස සැකසෙන්න ඕනෙන්නේ? මෙන්න මේ විදිහට. මා ඉංග්‍රීසි නොදනිති. නැත්තම් මා ඉංග්‍රීසි නොදන්නාහයි. ගුරුවරු සිතා සිටිති. ආන් එහෙම කිව්වනම් ඒ වාක්‍ය නිවැරදි. දැන් තව වාක්‍යයක් ගමු. මොකද ඉගෙන ගන්න එක දවසට එක වාක්‍යයක් වුණත් කමන්නේ හරියට ඉගෙන ගන්න. බොරු ඉගෙනගෙන වැඩකුත් නැහැ. උඩින් පල්ලෙන් ඉගෙනගෙන වැඩකුත් නැහැ. තව එකක් ගමු. වැරදි හතරක් තියෙනවා. මේ වාක්‍යයේ වැරදි හතරක් තියෙනවා. මොකද්ද වැරදි හතර? හරියටම අග කොටස නොපෙනුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. බලා ගන්න මං කියන්නම්. කියනකොට අහුම්කම් දෙන්න. අපි මනවින් ඉගෙන ගනිමුයි ගුරුවරුන් විශ්වාස කරයි. වැරදි හතරයි. මේ වැරදි අවස්ථා හතර හොයන්න. හොඳට මේ දිහා බලලා මේ වැරදි අවස්ථා හතර මෙන්න මෙතන වැරදි මෙතන වැරදි මේක මේවා වැරදි කියලා හිතන්න. අපි මනවින් ඉගෙන ගනිමුයි ගුරුවරුන් විශ්වාස කරයි. මෙතන වැරදි හතරක් තියෙනවා. හරි. දැන් ඔබට කාලය ඇති. සංස්යාර්ථ වාක්‍යයන් නිවැරදි කරනකොට ඉස්සර වෙලා මං කියලා තියෙන්නේ දෙවෙනි වාක්‍ය අල්ලගන්න කියලා. මෙන්න දෙවෙනි වාක්‍යය. ගුරුවරුන් විශ්වාස කරයි. විශ්වාස කරයි. කවුරුද විශ්වාස කරන්නේ? ගුරුවරුන්. මෙයා තමයි වාක්‍යයේ උක්තය. හැබැයි තියලා තියෙන්නේ උක්තවද? නෑ අනුක්තව. එහෙනම් මෙයා කොහොම වෙන්න ඕනද? ගුරුවරු කියලා. උක්ත වෙන්න ඕන. ගුරුවරු කියලා මෙයා උක්ත වෙන්න ඕන. එතකොට හරි කියලා එහෙම හිතන්න එපා. අතනත් වැරද්දක් තියෙනවා දැන්. ඇයි? ගුරුවරුනේ උක්තය එයාලා ගොඩක් ප්‍රාණවාචී බහුවාචී පදයක්. ගුරුවරු විශ්වාස කරයි කියන්න බෑනේ. එහෙනම් මෙතනත් වෙනස් වෙන්න ඕන. මොකද්ද වෙන්න ඕනේ? විශ්වාස
කරති. ඇයි ගුරුවරු කියලා කියන්නේ ගොඩක්නේ. විශ්වාස කරති. එහෙනම් පසු වාක්‍යයේ ගුරුවරු විශ්වාස කරති කියලා එතන හැදෙන්න ඕන. මුල් වාක්‍යයට ආවා. මුල් වාක්‍යයට එනකොට ඉගෙන ගනිමුයි. මෙහෙම තියන්න බෑනේ. බෑනේ. තියන්නෙන් හරි හයන්නෙන් හරි ඒ කියන්නේ ප්‍රථම පුරුෂ බහුවචන. තියන්නෙන් හරි හයන්නෙන් හරිනේ ආඛ්‍යාත ඉවර වෙන්න ඕනේ. එහෙනම් මෙතන ඉගෙන ගනිති. ගනිති. එහෙම නැත්නම් ඉගෙන ගන්නාහයි. ගන්නාහයි. ඉගෙන ගනිති. එහෙම නැත්නම් ඉගෙන ගන්නාහයි. එහෙම වෙන්න ඕන. දැන් මේ යනකොට මමත් උසස් පෙළ කළානේ. ඉගෙන ගත්තානේ. මටත් ඔය වගේ සිතුවිලි ඒ කාලේ පහළ වුණා. එතකොට ළමයෙකුට හිතෙන්න පුළුවන් සර් ඔතන ඉගෙන ගනිති නෙවෙයි. ගනිමු නේද වෙන්න ඕනේ. මොකද මෙතන අපිනේ කියලා ඒ වගේ සිතුවිලි එන්න පුළුවන්. ඒ හින්දා තමයි මම මුලින් ඉඳන් කිව්වේ නෑ එහෙම වෙන්නේ නෑ. මෙතන ගන්නාහයි ගනිති. ක්‍රියාව ඔයෙන් පිටස්තර වෙන ක්‍රමයක් නෑ. ඕක තමයි රඳවන ක්‍රමය. පැහැදිලිනේ? එහෙම තිබෙබ්බහම කවුද ඉගෙන ගන්නාහ නැත්නම් කවුද ඉගෙන ගනිති මේ මෙතෙන්ට එනවා උක්තය. ඒ උක්තේ තියන්න ඕනේ උක්තව නෙවෙයි අනුක්තව. එහෙනම් එතන අපි නෙවෙයි වෙන්න ඕනේ අප කියලා. කොහොමද එහෙනම් සම්පූර්ණ වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ මේ විදිහට. අප මනවින් ඉගෙන ගනිති. එහෙම නැත්නම් අප මනවින් ඉගෙන ගන්නාහයි. ගුරුවරු විශ්වාස කරති. මේ වැරදි හතරම හඳුනාගත්ත දරුවෙක් වෙයි නම් එයාට ලොකු සතුටක් පැහැදිලි. ඒ සතුට තමයි ඔයාගේ අනාගත ජයග්‍රහණයත් එක්ක නිරන්තරව රැඳී පවතින්නේ. දැන් එහෙමනම් පුතේ ඔයට වඩා මම මේ පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයට වඩා මට පැහැදිලි කරන්නත් බෑ. කියන්න ඕන සරලම විදිහට මම කියලා දීලා තියෙනවා. එහෙනම් උදාහරණ මම දීලා තියෙනවා බලන්න. තොප ගායනා කරති නොදත්තෙමු. මම වාක්‍යයක් දීලා තියෙනවා. ඒක ගුත්තිල කාව්‍යයෙන් ගත්තේ. පළමුවන වාක්‍යයේ තොප ගායනා කරති කරති කවුද ගායනා කරති තොප. තොපි කියලා එහෙම තිබ්බේ නැහැ. නොදත්තෙමු නොදත්තෙමු. එතකොට ඔන්න අපේ දරුවන්ට තියෙන ගැටලු මේවා. නොදත්තෙමු කිව්වම සර් කෝ මේ පසු වාක්‍යයේ නොදත්තෙමු කියලා විතරනේ තියෙන්නේ. හරි. උක්තය සංගවා. උක්තේ පේන්න නැති වුණාට අපිට පැහැදිලි. කවුද මෙතන උක්තය? අපි නොදත්තෙමු කියන එක තමයි මේකේ කියවෙන්නේ. අපි කියලා නෑ කියලා ඔකට නඩු දාන්න යන්න එපා. ඊළඟට අප වස බොති හේ බිය බිය. අප වස බොති වස බොති කවුද? අප අනුක්තයි. හේ බිය බිය පසු වාක්‍යයේ උක්තාක්‍යයතේ හරි. සතුරන් ආහයි. ඔහු බිය ඌහ බිය ඌහ කවුද බිය ඌහ? ඔව්හු සතුරන් ආහ. බලන්නකෝ මේ ගැලපුම. මා ඉංග්‍රීසි මම ඔක කිව්වා මා ඉංග්‍රීසි නොදනිති ගුරුවරු සිතා සිටිති. ඊළඟට මේ බලන්න. දරුවන් අද එති මව්පියෝ මග බලා සිටිති. පසු වාක්‍යයේ මව්පියෝ මග බලා සිටිති. මව්පියෝ මග බලා සිටිති. එතන උක්තාක්‍යයතේ හරි. පළවෙනි වාක්‍යයේ දරුවන් අද එති 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 ක්‍රියාව තියන්නේ ඒ කියන්නේ ප්‍රථම පුරුෂ බහුවචනෙන් ඉවර කරලා කවුද අද එති? දරුවන්. දැන් මේ අවබෝධයත් එක්ක මම ඔබට පැවරුමක් කරලා තියෙනවා මොකක්ද? දැන් ඔබ ඉහත ආකාර වැකි 10ක් නිර්මාණය කරන්න කියලා 10ක් නෙවෙයි 50ක් නිර්මාණය කරන්න පුළුවන් මේ දැනුවත් කළ දේත් එක්ක. ඊළඟට මගේ පුතේ මම අද තව එක උක්තාක්‍යයද පද සම්බන්ධ රීතියක් පැහැදිලි කරන්න උත්සාහ දරනවා. ඒක 15 වන රීතිය. අංක 15 රීතිය පැහැදිලි කරන්න උත්සාහ දරනවා. ඒක සාකච්ඡාවට බඳුන් කිරීම කරමු පස්වෙනි පිටුවේ මැද හරියේ 15 වන රීතිය කියලා තියෙනවා. ඒකේ සිංහල භාෂාවේ ditth උක්ත වාක්‍ය නමින් හඳුන්වන වාක්‍ය විශේෂයක් තිබේ කියලා දක්වලා තියෙනවා. ඔබට පේනවා. සිංහල භාෂාවේ ditth උක්ත වාක්‍ය නමින් වාක්‍ය විශේෂයක් තිබේ කියලා තියෙනවා. ඒකල මම ඒක දැන් පැහැදිලි කරන්න යන්නේ. මොකද්ද මේ ditth උක්ත වාක්‍යයක් කියන්නේ කියලා ඔබට පැහැදිලි කරන්නට අවබෝධ කරවන්න යන්නේ. හොඳින් බලා ගන්න මම පැහැදිලි කරන්නම්.
ditth ukta වාක්‍යය. ආන්න හරි. වාක්‍යයක් ලියලා තියෙනවා. හොඳට බලා ගන්න. වාක්‍යයක් ලියලා තියෙනවා. මම ගුරුවරයෙක් වෙමි. කියන්න. මම කියන පදය උක්තයිද අනුක්තයිද? උක්තයි. මේකේ අනුක්තේ මානේ. එහෙනම් මම කියන පදය උක්තයි. ගුරුවරයෙක් කියන පදය උක්තයිද අනුක්තයිද? උක්තයිනේ. මේකේ අනුක්තය ගුරුවරයෙකු. ගුරුවරයෙකු. දැන් මම කියන එක්කෙනත් උක්තයි, ගුරුවරයෙක් කියන පදයක් උක්තයි. මෙවැනි වාක්‍යවලට ditth උක්ත කියන්නේ ඒකයි. ditth කියන්නේ දෙක කියන එකනේ. ditth කියන්නේ දෙක කියන එකනේ. උක්ත කියන්නේ උක්ත පද කියන එකනේ. එහෙනම් ditth උක්ත කියන්නේ අපිට පුළුවන්කම තියෙනවා සමහර වාක්‍යවල උක්ත පද දෙකක් තියන්න. එකක් නෙවෙයි දෙකක් තියන්න පුළුවන්කම තියෙනවා. ඒවා තමයි ditth උක්ත වාක්‍ය කියන්නේ. දැන් මම ගුරුවරයෙක් වෙමි. මේක ditth උක්ත වාක්‍යයක්. මම මේ විදිහට කියලා මේක ditth උක්ත වාක්‍යයක්. මේවට තමයි ditth උක්ත වාක්‍ය කියන්නේ කියලා කිව්වනම් ළමයාත් මම ගුරුවරයෙක් වෙමි. ditth උක්තයි. හරි. බෑ. ඒක තේරුම් ගන්න ඕන. මේ වාක්‍යවලට ditth උක්ත කියන්ට හේතුව මොකක්ද කියලා බලන්න ඕන. මෙහෙමයි. අපි මෙහෙම ගමුකෝ. මම ඔබගෙන් අහනවා ප්‍රශ්නයක්. ගුරුවරයෙක් වෙන්නේ කවුද? මේ වාක්‍යයට අනුව මම ගුරුවරයෙක් වෙමි. ගුරුවරයා වෙන්නේ කවුද? මම කවුද වෙන්නේ? ගුරුවරයා වෙනවා. මේ බලන්න රවුම යන හැටි මේක ඕනම් මේ පැත්තට යන්නත් පුළුවන්. මම අහන ඔබගෙන් ප්‍රශ්නයක්. ඔබ හිතින් උත්තර දෙන්න. කවුද ගුරුවරයෙක් වෙන්නේ? මේ වාක්‍යයට අදාළව මම ආයෙ ප්‍රශ්නයක් අහනවා. මම කවුරුද වෙන්නේ? ගුරුවරයා වෙනවා. ගුරුවරයා වෙන්නේ කවුද? මම කවුද වෙන්නේ? ගුරුවරයා වෙනවා. පන්තිය ඉවර වෙනකන් මම ඔබගෙන් ඇහුවොත් මට අහන්න තියෙන එක ප්‍රශ්නයයි. මේ වාක්‍යයට අදාළව. මොකද්ද මට අහන්න තියෙන ප්‍රශ්නේ? ගුරුවරයා වෙන්නේ කවුද? ඔබ දෙන උත්තරේ මම කවුද වෙන්නේ? ඔබ දෙන උත්තරේ ගුරුවරයා වෙනවා. මං ආයනවා. ගුරුවරයා වෙන්නේ කවුද? ඔබ උත්තරේ දෙනවා. මං ආයෙ ඔබෙන් අහනවා. මම කවුද වෙන්නේ? ඔබ උත්තරේ දෙනවා. ගුරුවරයා. දැන් ප්‍රශ්නේ මේකයි. මම කියන්නේත් ගුරුවරයා කියන්නේත් දෙන්නේද්ද එකම කෙනෙක්ද? මම කියලා කිව්වෙත් මෙතන, ගුරුවරයා කියලා කිව්වෙත් මෙතන, දෙන්නේද්ද එකම කෙනෙක්ද? එකම කෙනෙක්. ගුරුවරයා වුණෙත් මමම තමයි. මමම තමයි ගුරුවරයා වුණේ. වෙනසක් නැහැ. එකම කෙනෙක්. එහෙනම් පුතා මෙන්න මේකයි කතාව. මොකක්ද දන්නවද? ditth උක්ත වාක්‍යයක් කියලා කියන්නේ. කිසියම් වාක්‍යයක හිතින් හිතන්න මං කිව්වට පස්සේ කිසියම් වාක්‍යයක එකම කෙනෙක් හෝ හොඳට මතක තියාගන්න මම මේ ඇඟිලි දික් කරන්නේ තර්ජනය කරනවා නෙවෙයි ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ නේද? එකම කෙනෙක් හෝ එකම දෙයක් හෝ පිළිබඳ පද දෙකකින් කියවෙනවා නම් ආයි කියන්නම් කිසියම් වාක්‍යයක එකම කෙනෙක් හෝ එකම දෙයක් හෝ පිළිබඳ පද දෙකකින් කියවෙනවා නම් ඒ පද දෙකම තියන්ට ඕනෙන්නේ උක්තව. පැහැදිලිද? පැහැදිලි. ආයෙ ඔලුවට ගන්න. කිසියම් වාක්‍යයක එකම කෙනෙක් හෝ එකම දෙයක් හෝ පිළිබඳ පද දෙකකින් කියවෙනකොට එම පද දෙකම තියන්ට ඕනෙන්නේ උක්තව. එම පද දෙකම උක්තව තියලා එහි ක්‍රියාව තියන්ට ඕනෙන්නේ
පළමු උක්තයට අදාළව. පළමුව යෙදිලා තියෙන උක්තයට අදාළව. මේ බලන්නකෝ. මම ගුරුවරයෙක් වෙමි. වෙමි මියන්නේ ඉවර වෙලා තියෙන්නේ මමනේ උක්තය. right. දැන් ඔබ හිතන්න මම නිකන් කටවහරට කියනවා. අප ශිෂ්‍යෝ වෙනවා. අප ශිෂ්‍යෝ වෙනවා. අප ශිෂ්‍යෝ වෙනවා. දැන් කියන්නේ ඔබ මනසෙන් හිතන්න කොහොමද මේක ditth උක්ත වාක්‍යයක් හැටියට ලියන්නේ කියලා. අප ශිෂ්‍යෝ වෙනවා. අප කියලා තියන්න පුළුවන් ද එතකොට? බෑ. අපි වෙන්න ඕන. ශිෂ්‍යෝ කියලා තියන්න පුළුවන්, සිසුහු කියලා තියන්න පුළුවන් ලස්සනයි. අපි සිසුහු කියලා කිව්වනම් ලස්සනයි. ශිෂ්‍යෝ කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. අපි ශිෂ්‍යෝ right. ඔය දෙන්නගෙන් දැන් අපි කියන අයම තමයි ශිෂ්‍යෝ වෙන්නේ. ශිෂ්‍යෝම තමයි අපි වෙන්නේ. ඔය දෙන්නගෙන් කාට අනුවද ක්‍රියාව තියන්න ඕනේ කියලා හිතන්න. අපි කියන පදයට අනුව. එහෙනම් කොහොමද මේ වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ? අපි ශිෂ්‍යයෝ වෙමු. අපි ශිෂ්‍යයෝ වෙමු. ඇය ගුරුවරියක් වෙනවා. ඇය ගුරුවරියක් වෙනවා. කොහොමද වෙන්න ඕනේ? ඒක උක්තයි. ඇය කිව්වනම් අනුක්තයිනේ. ගුරුවරියක් ඒක උක්තයි. ගුරුවරියක කිව්වනම් අනුක්තයි නේද? ගුරුවරියක්. දැන් මේ දෙන්නගෙන් කාට අනුවද ක්‍රියාව තියන්න ඕනේ? ඈ කියන පදයට අනුව. ඈ කියන්නේ ස්ත්‍රීලිංග ඒක වචන පදයක්නේ. එහෙමනම් කොහොමද වෙන්න ඕනේ? ඊට සාපේක්ෂව ක්‍රියාව තියන්න ඕනේ. එහෙනම් කොහොමද? ඈ ගුරුවරියක් වන්නේය. ඈ ගුරුවරියක් වන්නේය. මේ දැන් අතීතයෙන් නම් ඈ ගුරුවරියක් වූවාය. ඈ ගුරුවරියක් වූවාය. කතාව පැහැදිලි. එහෙනම් ditth උක්ත වාක්‍ය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කිරීම කියලා තියෙනවා. සටහනකට යමු. පැහැදිලි කිරීම කියලා තියෙනවා. සටහනට යන්. මෙම ලියන්න. කිසියම් වාක්‍යයක පද දෙකකින් කියනකොට අකුරෙන් ලිවන ලස්සනයි. පද දෙකකින් එකම කෙනෙක් හෝ එකම දෙයක් හෝ පිළිබඳ සඳහන් වන්නේ නම් කිසියම් වාක්‍යයක එකම කෙනෙක් හෝ එකම දෙයක් හෝ පිළිබඳ සඳහන් වන්නේ නම් එම පද දෙකම මායන ටිකක් ඈතින් ලියන්න ඕක නිපාතයක්. එම පද දෙකම උක්තව තබා එම පද දෙකම උක්තව තබා එහි පළමුව යෙදී ඇති උක්තයට සාපේක්ෂව පළමුව යෙදී ඇති උක්තයට අනුව ආඛ්‍යාතයේ තැබීම ditth උක්ත වාක්‍ය නම් වෙයි. ditth උක්ත වාක්‍ය නම් වෙයි. ditth උක්ත වාක්‍ය නම් වෙයි.
ආන් හරි. මොකද පුතා කිව්වේ? කිසියම් වාක්‍යයක පද දෙකකින් එකම කෙනෙක් එකම දෙයක් පිළිබඳව සඳහන් වෙනවා නම් ඒ පද දෙකම උක්තව තැබීම සහ එහි පළමු උක්තයට සාපේක්ෂව ආඛ්‍යාතයේ තැබීම ක්‍රියාව තැබීම දිත්ත උක්ත වාක්‍යයක ස්වභාවයයි. උදාහරණයක් ගන්නවා. උදාහරණ නිදසුන උදාහරණ මම ගුරුවරයෙක් වෙමි. මම ගුරුවරයෙක් වෙමි. මම ගුරුවරයෙක් වෙමි. දැන් ඔබ තේරුම් ගන්න මෙතන මම කියන පදයක් උක්තයි. ගුරුවරයෙක් කියන පදයක් උක්තයි. පළමු පදයේ වන මම කියන එක්කෙනාට අනුව තමයි වෙමි කියලා ආඛ්‍යාතයේ තියලා තියෙන්නේ. පැහැදිලිනේ? right. මම ගුරුවරයෙක් වෙමි. මෙම වාක්‍යයේ ගුරුවරයා වන්නේ මම කියන එක පොඩ්ඩක් පේන්න ලියා ගන්න. මම කියන එක හොඳට පේන්න උදුරුතයක් යටතේවත් දාගන්න. මෙහිදී ගුරුවරයා වන්නේ මමමය. මම ඒක ආයමත් ඒ හොඳට පේන්න දාගන්න. මම කීවේ ගුරුවරයාටමය. මම කීවේ ගුරුවරයාටමය. එසේනම් මෙම වාක්‍යයේ උක්ත පද දෙකින් කියවෙන්නේ එකම කෙනෙක් පිළිබඳව බැවින්. එකම කෙනෙක් පිළිබඳව බැවින්. එකම කෙනෙක් පිළිබඳව බැවින්. මෙවන් වාක්‍ය දිත්ත උක්ත වාක්‍ය නම් වෙයි. මෙවන් වාක්‍ය දිත්ත උක්ත වාක්‍ය නම් වෙයි. right. අපි ගමුකෝ දැන් මම ගුරුවරයෙක් වෙමි. ඔකට තව නිදසුනක් අපි ගත්තොත් මේ බලන්න. අපි ශිෂ්‍යයෝ වෙමු. ශිෂ්‍යයෝ වෙන්නේ කවුද? අපි. අපිම තමයි ශිෂ්‍යයෝ වෙන්නේ. ඉතින් අපි ශිෂ්‍යයෝ කියලා දාලා පද දෙකම උක්තව තියලා මුල් පදයට අනුව ආඛ්‍යාතයේ තියලා තියෙනවා. ඒවට අපි කියනවා දිත්ත උක්ත වාක්‍ය කියලා කියනවා. දැන් විභාගයට ගිහිල්ලා කිසියම් වාක්‍යයක් මෙහෙම දුන්නා කියලා කියන්නකෝ. ඔව්හු ක්‍රීඩකයන් වෙති. ඔව්හු ක්‍රීඩකයන් වෙති. මම ලියන්නම්. මොකද මනසට ධාරණය වෙන්න අමාරු නම් මෙහෙම දුන්නා කියන්නකෝ විභාගෙදී. ඔව්හු ක්‍රීඩකයන් වෙති. ක්‍රීඩකයන් වෙනවා. කවුරුද ක්‍රීඩකයන් වන්නේ? ඔව්හු. ඔව්හු කවුරුද වන්නේ? ක්‍රීඩකයන් වනවා. එහෙනම් ක්‍රීඩකයන් වෙන්නේ ඔව්හු කිව්වෙත් දෙපිරිසක් නෙවෙයි එකම පිරිසක්. ඒ හින්දා ඔව්හු ක්‍රීඩකයන් නෙවෙයි ක්‍රීඩකයෝ කියලා එන්න ඕනේ. ඔව්හු ක්‍රීඩකයෝ මෙයාට අනුව ක්‍රියාව ලැබුවා වෙති. ඔව්හු ක්‍රීඩකයෝ වෙති. ඔව්හු ක්‍රීඩකයෝ වෙති. ඒ ආදී වශයෙන් හැදෙන්න ඕන. දිත්ත උක්ත වාක්‍ය කියන්නේ ඒවට. බලන්න නිබන්ධනේ මම නිදසුන් කීපයක් ඒ සම්බන්ධව දීලා තියෙනවා. 6 වෙනි පිටුව. පිටුව අංක 6. පිටුව අංක 6. මොනවද දීලා තියෙන්නේ? ඔව්හු ගායකයෝ වෙති. ඔව්හු කිව්වෙත් ගායකයෝ කිව්වෙත් එකම පිරිසක්.
ඔවුහු ගායකයෝ වෙති. අපි ක්‍රීඩකයෝ වෙමු. අපි ක්‍රීඩකයෝ වෙමු. ඊළඟට ඊටාම වටිනා වාක්‍යයක් තේරුම් ගන්න මට්ටමින් තේරුම් ගන්න. දේශපාලකයෝ ප්‍රඥාවන්තයෝ වෙති. දේශපාලකයෝ ප්‍රඥාවන්තයෝ වෙති. පැහැදිලිනේ? right. ඔබ ඔබගේ නැන පමණින් තේරුම් ගන්න මේ වාක්‍යය. දැන් මම ඔබට පැවරුමක් දීලා තියෙනවා. දැන් ඔබ දිත්ත උක්ත වාක්‍ය 10ක් නිර්මාණය කරන්න කියලා. ඒ නිර්මාණය කිරීම ඔබ සතුයි. අද දවසේ අවසාන පැහැදිලි කිරීමට යන්නේ. අවසාන පැහැදිලි කිරීම දවසම මම ව්‍යාකරණ වලට විතරක් ගත්තා. ලබන සතියේ දවසම ගන්නේ සාහිත්‍යයට. ව්‍යාකරණ නෙවෙයි දවසම යොදවන්නේ සාහිත්‍යයට. නන්දි වාණිජ කතාව ඇසුරින් තමයි සම්පූර්ණ පාඩම කෙරෙන්නේ. ඉතින් අද දවසේදී මම ව්‍යාකරණ වලට විතරක්ම මුල් තැන දුන්නා. එහෙනම් 16 වෙනි රීතිය උගන්වන්නට යන්නේ. 16. මම දක්වලා තියෙනවා මෙහෙම 16 වෙනි රීතිය පටන් ගන්නකොට 6 වෙනි පිටුවේ පහළට එන්න දක්වලා තියෙනවා සිංහල භාෂාවේ සංඛ්‍යාවාචී පද නමින් හඳුන්වන පද විශේෂයක් තිබෙයි ඒ මෙසේය කියලා. සිංහල භාෂාවේ සංඛ්‍යාවාචී පද හරි ලස්සනයි අප්පා මේවා දැන් ඉතින් බලන්නකෝ අපිත් ඔයාලා වගේම පාසල් ගියා. උපකාරක පන්තිවල හිටියා. අද තරම් පහසුකම් උපකාරක පන්තිවල අපි ඉගෙන ගන්න කාලේ තිබුණේ නැහැ. අද ළමයට සම්පූර්ණයෙන්ම අවශ්‍ය නිබන්ධන පාට කඩදාසිවල පිටකවරවල පොත් වශයෙන් දෙනවා. ළමයා දෙනවටත් වඩා වැඩි ප්‍රමාණයක් ගුරුවරු ආපහු ළමයට දෙනවා නිබන්ධන හරහා. නමුත් අපි ඉගෙන ගන්න කාලේ ඔයා පිළිගන්න මං ඉගෙන ගන්න කාලේ ටියුෂන් පන්තිවල වෙච්ච සිද්ධි මම මේ කියන්නේ මං උසස් පෙළ කරේ 1986. එතකොට ටියුෂන් කියන එක උපකාරක පන්ති කෙනෙක් පොඩ්ඩක් ආධුනික බවක් තිබුණා අපේ ඉගෙන ගන්න පළාත්වලට. අවබෝධ ප්‍රශ්නයක් කළේ කොහොමද දන්නවද? අවබෝධ ප්‍රශ්න කියලා එකක් තියෙනවනේ ඡේදයක් දීලා ප්‍රශ්න දැන් නම් ඔයාලට ප්‍රශ්න 6ක් තියෙනවා. අපේ කාලේ ප්‍රශ්න 5යි. ওই ප්‍රශ්නේ එදත් තිබ්බා. ඡේදයක් දීලා ප්‍රශ්න 5ක් අහනවා. ඒ ප්‍රශ්න 5ට උත්තරේ දෙන්න ඕන. කොහොමද දන්නවද අපි ටියුෂන් පන්ති ඉගෙන ගත්තේ? ඉස්සල්ලා ගුරුවරයා මේ ඡේදය කියවනවා. ඡේදය කියවනවා. අපි ලියා ගන්නවා. ඊට පස්සේ ප්‍රශ්න 5ක් දෙනවා. අපි ප්‍රශ්න 5ක් ලියනවා. දැන් අපිට කියනවා මෙහි උත්තර හොයන්න කියලා කියනවා. පැහැදිලි? සාරාංශකරණයත් ඒ වගේ තමයි. සාරාංශකරණයට අවශ්‍ය කරන කොටස දෙනවා. ගුරුවරයා කියනවා අපි ලියා ගන්නවා. ඒකල එය 3න් 1ක් පමණ වනසේ සාරාංශකරණය කරන්න කියලා කියනවා. ඉතින් අපි මේ දේ කරනවා. උදේ 8:00ට පටන් ගත්තා නම් පුනරීක්ෂණ පන්තිය 1 විතර වෙනකොට ඉවරයි. 12:00 1 වෙනකොට ඉවරයි. මැද පොඩි විවේකයකුත් හම්බ වෙනවා. කරලා තියෙන්නේ අවබෝධ ප්‍රශ්නයකුයි සාරාංශකරණයකුයි විතරයි. අද මොකද? ළමයාට සම්පූර්ණයෙන්ම අවබෝධ ප්‍රශ්නය ගාලා ඊට පස්සේ ප්‍රශ්න දාලා සාරාංශකරණය යොදලා සාරාංශකරණයේ කෙටි සටහනට වෙනම කොටසක් වෙන් කරලා ඊට පස්සේ ඒක සාරාංශකරණය කළාට පස්සේ ලියන්න වෙනම කොටසක් තියලා ඒකට පිට කවරයක් ලස්සනට දාලා පුදුම පහසුකම් අද තියෙනවා. ඒ කර්ම කියන්නේ ළමයි ඉගෙන ගන්න නැති එක. මර ප්‍රශ්නේ තියෙන්නේ ඉගෙන ගන්න නැති එක. ඉතින් තේරුම් ගන්නට. මේ දැන් අද දවසේ උගන්වන්නට යන කතාවේ අවසාන අවස්ථාව සිංහල භාෂාවේ තියෙනවා පුතේ සංඛ්‍යාවාචී පද කියලා පද විශේෂයක්. ඕක දැන් මම ඉගෙන ගන්න කාලේ බැරි වෙලාවත් අපි ගුරුවරයා කියනකොට සංඛ්‍යාවාචී පද කියන්නේ ගණනය කළ හැකි පද කියලා අපි ක්ෂණිකව තේරුම් ගත්තා. අද ඉන්න දරුවන් ටික අමාරුයි. සංඛ්‍යාවාචී පද කියලා කියන්නේ ගණනය කළ හැකි පද. දැන් මේ බලන්න. දෙදෙනෙක් ගණන් කරන්න පුළුවන් නේ. එක්කෙනයි දෙන්නයි. මේ විදිහට ඕන තරම් ඉස්සරහට යන්න පුළුවන් නේ. දෙදෙනෙක්, තිදෙනෙක්, සිව් දෙනෙක්, 60 දෙනෙක්, 80 දෙනෙක්, 100 දෙනෙක් යන්න බැරියේ. ගණන් කරන්න පුළුවන් පද අපි කියන්නේ මොනවා කියලාද? සංඛ්‍යාවාචී පද කියලා කියනවා.
ගණනයක් කරන්න පුළුවන් පද සංඛ්‍යාවාචී පද කියලා කියනවා. සංඛ්‍යාවාචී පද කියන එකට අයිති වෙන්නේ 2 දෙනෙක්, 3 දෙනෙක්, 4 දෙනෙක්, 5 දෙනෙක්, 25 දෙනෙක්, 50 දෙනෙක් ඔය සංඛ්‍යා විතරක්ම නෙවෙයි. මේ බලන්න. සියල්ලෝ එකත් ගණනයක්නේ. දැන් පන්ති කාමරයක හිටියා කියන්නකෝ 40ක්. සියල්ලෝම එදින පන්තියට සහභාගී වූහ. එතකොට ඇවිල්ලා ඉන්නව කොහොමද? ගණනයක් තියෙනවා. 40ම ආවා. පන්තියේ ඉන්න සියල්ලෝම ආවා. ඒකනේ එකෙන් අදහස් කරන්නේ. සියල්ලෝ ටික දෙනෙක් රැස්වීමට සහභාගී නොවූහ. එතකොට ඔක්කොම රැස්වීමට ආවා කියලා කියවෙන්නේ නැහැ. ආවේ නැහැ කියලා කියවෙන්නේ නැහැ. නොපැමිණි ටික දෙනෙක්. හුඟ දෙනෙක්. බොහෝ දෙනෙක්. මේවා සංඛ්‍යාත්මක වශයෙන් කතා කරන්න පුළුවන් පද. මොනවද? මැද කොටසට ඉස්සලා දකින්න. 2 දෙනෙක්, 3 දෙනෙක්, 4 දෙනෙක්, 5 දෙනෙක් ඒ වගේ ගණන් කරන්න පුළුවන් දේවල් අපි කියන්නේ සංඛ්‍යාවාචී පද. සියල්ලෝ කිව්වනම් සංඛ්‍යාවාචී පදයක්. ටික දෙනෙක් කිව්වනම් සංඛ්‍යාවාචී පදයක්. හුඟ දෙනෙක් කිව්වනම් සංඛ්‍යාවාචී පදයක්. බොහෝ දෙනෙක් කිව්වනම් සංඛ්‍යාවාචී පදයක්. එහෙනම් මොනවද සංඛ්‍යාවාචී පද කියලා කියන්නේ? ගණනය කළ හැකි පද. ඒ විතරක් නෙවෙයි. මම මේ හැම එකක්ම තියලා තියෙන්නේ උක්ත ස්වරූපයෙන්. මේ බලන්න. දෙදෙනෙකු කිව්වනම් අනුක්තයි. දෙදෙනෙකු කිව්වනම් අනුක්තයි. දෙදෙනෙක් එක් කිව්වනම් උක්තයි. සියල්ලෝ කිව්වනම් උක්තයි. සියල්ලන් කිව්වනම් අනුක්තයි. ටික දෙනෙක් කිව්වනම් උක්තයි. ටික දෙනෙකු කිව්වනම් අනුක්තයිනේ. හුඟ දෙනෙක් කිව්වහම උක්තයි. බොහෝ දෙනෙක් කිව්වහම උක්තයි. බොහෝ දෙනෙකු කිව්වනම් අනුක්තයි. එහෙනම් සංඛ්‍යාවාචී පද මේ අපි කරන පාඩමට අදාළව සංඛ්‍යාවාචී පද හැම වෙලාවකම තියන්න ඕනේ උක්ත ස්වරූපයෙන්. මම මේ පාඩමට අදාළව කියන්නේ මේ අපි යන රීතියට අදාළව කියන්නේ. සංඛ්‍යාවාචී පද හැම වෙලාවකම එතනදී තියන්න ඕනේ උක්තව. එහෙනම් මොනවද සංඛ්‍යාවාචී පද කියන්නේ කියලා අපි ඉස්සෙල්ලාම සටහන් කරගෙන ඉමුකෝ. right. පටන් ගන්න. සිංහල භාෂාවෙන් ලියන්න එපා. මම මෙහෙම දීලා තියෙන්නේ 6 වන පිටුවේ 16 වන රීතිය සිංහල භාෂාවේ සංඛ්‍යාවාචී පද නමින් හඳුන්වන පද විශේෂයක් තිබෙයි. ඒ මෙසේය කියලා එන ලියන්න ඉඩ තියලා තියෙනවා. ගණනය කළ හැකි පද. ගණන් කරන්න පුළුවන් කියන්නේ. ගණනය කළ හැකි පද. ගණනය කළ හැකි පද. සංඛ්‍යාවාචී පද නමින් හඳුන්වයි. සංඛ්‍යාවාචී පද නමින් හඳුන්වයි. ලියන්ට පහලින් ලියන්ට දෙදෙනෙක් කොමා 3 දෙනෙක් අකුරෙන්ම ලියන්ට 3 දෙනෙක් කොමා 4 දෙනෙක්. දැන් ඔහොම තව ටිකක් ඉස්සරහට යන ඕකදී ඔහොම 4 5 දෙනා 6 දෙනා 99 දෙනෙක් කියන්නේ ටිකක් පන්නලා කියන්නම්. 10 දෙනෙක් කොමා 25 දෙනෙක් කොමා 50 දෙනෙක්. right. දැන් තව දුරටත් දුන්නොත් ඒක නිකන් කාටුන් එකක් වෙනවා. ගණන් කරන්නට පුළුවන් පද සංඛ්‍යාවාචී පද. ඊට අමතරව තව සංඛ්‍යාවාචී පද අතරට අයත් වන තව පද විශේෂයක් තියෙනවා. ඒ ටික පහලින් ලියා ගන්න. සියල්ලෝ ඒකත් සංඛ්‍යාවාචී පදයක්. සියල්ලෝ කොමා ටික දෙනෙක් ඒකත් සංඛ්‍යාවක්නේ. ගොඩක් අතරින් ටික දෙනෙක් කොමා හුඟ දෙනෙක් තව එකක් බොහෝ දෙනෙක්
බොහෝ දෙනෙක් ලියන්න යනාදිය සංඛ්‍යාවාචී පද වෙයි. සංඛ්‍යාවාචී පද වෙයි. right. ඔන්න දැන් පුතේ සංඛ්‍යාවාචී පද කියන්නේ මොනවද කියලා අඳුනගත්ත ඔයාට උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ රීතියයි දැන් පැහැදිලි කරන්න යන්නේ. සංඛ්‍යාවාචී පද කියන්නේ මොනවද කියලා දැන් දන්නවනේ. සංඛ්‍යාවාචී පද කියන්නේ මොනවද කියලා අඳුනගත්ත ඔයාට දැන් මම මේ උගන්වන්නට හදන්නේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ රීතිය ඒකට වළංගු වෙන්නේ ඈඳන්නේ කොහොමද කියලා. මේ බලන්න මං වාක්‍යයක් ලියනවා. මෙන්න වාක්‍යයක් ලියලා තියෙනවා. ගුරුවරු 10 දෙනෙක් සම්මන්ත්‍රණයට සහභාගී වූහ. මෙතන මේ අගලිවුවොත් නොපෙනෙන හින්දා සම්මන්ත්‍රණය කියලා මෙහෙම බිඳලා ලිව්වේ. ඒ බිඳන කොටත් සම්මන්ත්‍රණයට කියනකොට මෙතෙන්දී සමහරු ඉරි කෑල්ල මෙතන ගහනවනේ කඩනකොට නෑ. මෙතෙන්ටයි ඒ ඉරි කඩ ඉර එන්න ඕනේ නෑ. ගුරුවරු 10 දෙනෙක් සම්මන්ත්‍රණයට සහභාගී වූහ. දැන් මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. මම මෙහෙමයි අහන ප්‍රශ්නේ. කතා කරන විදිහට අහන්නන්නේ කවුද කියලා සිංහල භාෂාවේ වචනයක් නැහැ. කවුරුද වෙන්න ඕන කතා කරනකොට කවුද කියලා කියනවා. right. සම්මන්ත්‍රණයට සහභාගී වුණේ කවුද? සම්මන්ත්‍රණයට සහභාගී වුණේ කවුරුද? මම ඔබගෙන් අහන ප්‍රශ්නේ. ඔබගේ උත්තරේ මොකද්ද කියන්නේ? සම්මන්ත්‍රණයට සහභාගී වුණේ කවුරුද? ඔබගේ උත්තරේ උනේ මොකද්ද? ඔබ මෙහෙම හිතුවනම් සම්මන්ත්‍රණයට සහභාගී වුණේ කවුරුද කියලා මං අහනකොට ඔබගේ උත්තරේ වුණා නම් ගුරුවරු කියලා වැරදි. වැරදි. ඇයි දන්නවද? මේක අඩක් හරි. අඩක් වැරදි. සම්මන්ත්‍රණය දැන් අපි හිතමු ඉස්කෝලේ පාසලේ ඉන්නවා කියලා ගුරුවරු 100ක්. ඔයාගේ පාසලේ ඉන්නවා ගුරුවරු 100 දෙනෙක්. හැබැයි මේ ගුරුවරු 100 දෙනාගෙන් සම්මන්ත්‍රණය සහභාගී කරවන්නේ කීයයිද? 10 දෙනයි. දැන් මං ඇහුවොත් සම්මන්ත්‍රණයට සහභාගී වුණේ කවුරුද? ඔයා කිව්වොත් උත්තරේ ගුරුවරු කියලා. පාසලේ හිටපු ගුරුවරු 100 දෙනාම සම්මන්ත්‍රණයට ගියා කියන කාරණාව මේකේ කියවෙනවා. හැබැයි 100 දෙනාම ගියේ නැහැ. ගියේ කී දෙනයිද? 10 දෙනයි ගියේ. එහෙනම් හොඳට මතක තියාගන්න මං අහන ප්‍රශ්නෙට ඔබ පිළිතුරු දිය යුතු පිළිවෙල මේකයි. ඔන්න ප්‍රශ්නේ. සම්මන්ත්‍රණයට සහභාගී වුණේ කවුරුද? ඔබ කියන්න ඕන ගුරුවරු 10 දෙනෙක්. ගුරුවරු කියලා කිව්වොත් ඔක්කොම ගිහින්. හැබැයි ගියේ 10යි. සම්මන්ත්‍රණයට සහභාගී වුණේ කවුරුද? උත්තරේ ඔබ කියන්න නැන්නේ ගුරුවරු 10 දෙනෙක් කියලා කියන්න ඕන. දැන් ඔය උණුසුමින්ම මම තව කතාවක් කියන්නම්. මම මෙහෙම අහනවා. අපි සියල්ලෝම එම උත්සවයට සහභාගී වීමු. අපි සියල්ලෝම එම උත්සවයට සහභාගී වුණෙමු. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. එම උත්සවයට සහභාගී වුණා කවුද? ඔයා අපි කියලා විතරක් නැවැත්තුවොත් වැරදි. ඇයි වැරදි? අපි සියල්ලෝම ඊට සහභාගී වූ නිසා. එහෙනම් එම උත්සවයට සහභාගී වුණා කවුද? අපි සියල්ලෝම කියන්න ඕන. මම තව ප්‍රශ්නයක් අහනවා. ගොවීහු ටික දෙනෙක් ශ්‍රමදානයට සහභාගී වූහ. ගොවීහු ටික දෙනෙක් ශ්‍රමදානයට සහභාගී වූහ. මම අහනවා මෙහෙම ප්‍රශ්නයක්.
ශ්‍රම දානයට සහභාගී වූහ කවුද? ගොවීහු කියන නවත්තන්න බෑ. ඇයි? ගොවීහු කිව්වනම් පළාතේ හිටපු හැමෝම ශ්‍රම දානයට ඇවිල්ලා. හැබැයි ආවේ කීයද? ටික දෙනයි. ටික දෙනයි. එහෙනම් ගොවීහු ටික දෙනෙක් ශ්‍රම දානයට සහභාගී වූහ කිව්වම මම ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් කවුද ශ්‍රම දානයට සහභාගී වුනේ කියලා ඔබ දෙන්න ඕන උත්තරේ ගොවීහු ටික දෙනෙක් කියලා. මෙන්න පණිවිඩේ. හොඳින් අහගන්න. මෙන්න පණිවිඩේ. මොකද්ද පණිවිඩේ? මාත් එක්කම කියන්න. කිසියම් වාක්‍යයක හිතින් කියන්න. කිසියම් වාක්‍යයක ක්‍රියාපදයෙන් මේක තමයි ක්‍රියාපදයේ සහභාගී වූව. ක්‍රියාපදයෙන් උක්ත වන පදයේ සමග මෙන්න උක්ත වන පදය සංඛ්‍යාවාචී පදයක් බැඳී ඇති විට මේ එකතු කිරීම දාන්න වාගේ වැඩි හොඳට සංඛ්‍යාවාචී පදයක් බැඳී ඇති විට එම උක්ත පදයක් එම සංඛ්‍යාවාචී පදයක් යන පද දෙකම උක්තව තැබිය යුතුයි. තේරුම් ගන්න. මොකද මං කිව්වේ? අවබෝධ කරගන්න. කිසියම් වාක්‍යයක ආඛ්‍යාතය මගින් උක්ත වන පදයේ සමග සංඛ්‍යාවාචී පදයක් බැඳිලා තියෙනකොට එම උක්ත පදයයි එම සංඛ්‍යාවාචී පදයයි යන පද දෙකම තියන්ට නැන්නේ උක්තව. කතාව පැහැදිලිද? ආයි කියනවා. මොකද්ද? දෙවාරයක් කිව්වා තුන්වෙනි වතාව ඔබ මාත් එක්කම කියන්න. මොකද්ද? කිසියම් වාක්‍යයක ක්‍රියාපදයෙන් උක්ත වන පදයේ සමග සංඛ්‍යාවාචී පදයක් බැඳී ඇති විට එම උක්ත පදයත් එම සංඛ්‍යාවාචී පදයත් යන පද දෙකම උක්තව තැබිය යුතුයි. ඒ පද දෙකම උක්තව තියලා ක්‍රියාව තියන්ට ඕනෙන්නේ සංඛ්‍යාවාචී පදයට අදාළව එහෙම නෙවෙයි. එහෙනම් මෙන්න මෙයාට අදාළව. හරි? එහෙනම් ගන්න තව උදාහරණයක් මනසින් හිතන්න. අපි ටික දෙනෙක් සම්මන්ත්‍රණයට සහභාගී කොහොමද ක්‍රියාව තියන්නේ? අපි ටික දෙනෙක් සම්මන්ත්‍රණයට සහභාගී අපි ටික දෙනෙක්. දැන් මේ ටික දෙනෙක් කෙනෙක් කෙනාට අදාළවද ආඛ්‍යාතය තියන්නේ අපි කෙනෙක් කෙනාටද? අපි කෙනෙක් කෙනාට අදාළව. එහෙනම් කොහොමද දෙන්නේ? අපි ටික දෙනෙක් සම්මන්ත්‍රණයට සහභාගී වීමු නැත්නම් සහභාගී උනිමු. අපි කිව්වොත් මුයන්නින් ඉවර වෙන්න එපාය. රයිට්. එහෙනම් ලියා ගන්න ඊළඟ රීතිය. කොතනද? 7 වෙනි පිටුවේ උඩින් මම දක්වලා තියෙනවා කිසියම් වාක්‍යයක උක්ත පදයේ සමග සංඛ්‍යාවාචී පදයක් සම්බන්ධ වී ඇති විට එම උක්ත පදයත් එම සංඛ්‍යාවාචී පදයත් යන පද දෙකම උක්තව තැබිය යුතුයි කියලා දක්වලා තියෙනවා. රයිට්. ලියා ගන්න. වාක්‍යයක් ගමු. ගුරුවරු මේ වාක්‍යෙම ගන්න. ගුරුවරු 10 දෙනෙක් කිව්වම අකුරෙන් ලියන්න. 10 දෙනෙක් සම්මන්ත්‍රණයට සහභාගී වූහ. සහභාගී වූහ. සහභාගී වූහ. මෙම වාක්‍යයේ සම්මන්ත්‍රණයට සහභාගී වූයේ කවුරුද? සම්මන්ත්‍රණයට සහභාගී වූයේ කවුරුද? යන ප්‍රශ්නයට ගුරුවරු එක පොඩ්ඩක් හොඳට පේන්න දාන්න. ගුරුවරු යනුවෙන් පිළිතුරු දීම වැරදි. යනුවෙන් පිළිතුරු දීම වැරදි. හේතුව සියලු කිව්වහම දන්ත ජල යනට පාපිල් ඈ. සියලු ගුරුවරු
සම්මන්ත්‍රණයට සහභාගී වූයේ නැත. සම්මන්ත්‍රණයට සහභාගී වූයේ නැත. සම්මන්ත්‍රණයට සහභාගී වූයේ නැත. සහභාගී වූයේ සහභාගී වූයේ 10 දෙනෙක් පමණි. 10 දෙනෙක් පමණි. එසේනම් උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ රීතිය මෙයයි. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ රීතිය මෙයයි. මෙයයි කියවට තව කිව්වේ නෑ. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ රීතිය මෙයයි. මෙන්න රීතිය. මේක වෙනම පෑනකින් ලියා ගන්න. නැත්නම් ওই පෑනින්ම ගිහලා පස්සේ විශේෂීකරණය කරගන්න. මෙන්න රීතිය. කිසියම් වාක්‍යයක ක්‍රියාපදයෙන් උක්ත වන පදයේ සමග සංඛ්‍යාවාචී පදයක් බැඳී ඇති විට එම උක්ත පදයක් ගුරුවරු කෙනෙක් උක්තයි එම උක්ත පදයක් එම සංඛ්‍යාවාචී පදයක් 10 දෙනෙක් කෙනෙක් උක්තයි ඒකේ අනුක්තය 10 දෙනෙකු එම සංඛ්‍යාවාචී පදයක් යන පද දෙකම මයන ටිකක් ඈතින් නිපාතයක් බැවින් අවධානාර්ථ නිපාත යන පද දෙකම උක්තව තබා එහි මූලික උක්තයට අනුව ඒ කියන්නේ සංඛ්‍යාවාචී කියන කතාවට අදාළව නෙවෙයි එහි මූලික උක්තයට අනුව ආඛ්‍යාතයේ තැබිය යුතුයි. මෙන්න බලන්න මම උදාහරණ දීලා තියෙනවා. 7 වෙනි පිටුවේම උදාහරණ දීලා තියෙනවා. ගොවීහු සියල්ලෝම විරෝධතාවට එක් වූහ. කවුරුද? ගොවීහු සියල්ලෝම. ගොවීහු කියන එකත් උක්තයි සියල්ලෝ කියන එකත් උක්තයි. ඒ පද දෙකම උක්තව තියලා ගොවීහු කියන එකට අදාළව තමයි ආඛ්‍යාතය තියලා තියෙන්නේ. තව උදාහරණයක් දීලා තියෙනවා. කුරුල්ලෝ ටික දෙනෙක් අත්ෙන් ඉගිල ගියහ. කවුරුද? කුරුල්ලෝ ටික දෙනෙක්. ඔක්කොම නෙවෙයි. කුරුල්ලෝ ටික දෙනෙක්. කුරුල්ලෝ කියන එකත් උක්තයි ටික දෙනෙක් කියන එකත් උක්තයි. එහෙනම් අද දවසේදී උක්තාඛ්‍යාත පද සම්බන්ධ රීති යටතේ ඊටාම වැදගත් රීති 3ක් අපි ඉගෙන ගත්තා. ඒ රීති 3ම ඊටාම වැදගත්. මොනවද රීති 3? සංශයාර්ථ වාක්‍යයක් කියන්නේ මොකද්ද? ද්විත්ව උක්ත වාක්‍යයක් කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම සංඛ්‍යාවාචී පද සමග උක්තාඛ්‍යාත පද සම්බන්ධ වාක්‍ය නිර්මාණය වන්නේ කොහොමද කියලා. මේවා නැවත බලන්න. බලලා මේවා ධාරණය කරගෙන දැන් සුභවාදී තත්වයක් ඇති වෙනවා. මොකද සුභවාදී ඒ තත්වය මේ එන 25 වෙනිදා සිට උපකාරක පන්ති කරන්න ලැබෙනවා. එතකොට මේ උපකාරක පන්ති යටතේ එන්නේ 25න් පස්සේ මම මේ කතා කරන්නේ ගම්පල ආයතනය ගැන, ගම්පල එවිඩන්ට් ආයතනය ගැන. බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ 25න් පස්සේ එළඹෙන බ්‍රහස්පතින්දාව පෝය දවසක්. හැබැයි මේ ඇති වෙලා තිබ්බ අලකලංචිත් එක්ක පෝයටයි අර උත්සවයටයි අර සැමරුමටයි කියා අපිට දින වෙන් කරන්න ගියොත් එහෙම මේ ටියුෂන් එක කරගන්න හම්බෙන්නේ නැහැ. ළමයාට මේ ගමන විභාග කරන්න හම්බෙන්නේ නැහැ.
ගරු ස්වාමින් වහන්සේලා පොඩි ගෞරවයක් අපිට දක්වයි පොය දවසක පන්තියක් කරා කියලා කැති පොළු අරන් එන්නේ නැතුව අපිට බනින්න නැතුව පොඩි උපකාරයක් කරන්න අනුකම්පාවෙන් මේ ළමයි කෙරෙහි. මොකද දැන් මාස ගාණක් ගෙදරට වෙලා ඉඳගෙන ඊට පස්සේ පන්ති පටන් ගන්නකොටම පොයක් දවසක පන්ති කරා කියලා ඕකට මාධ්‍ය වේදිකෝයි පොලිසියයි භික්ෂුන් වහන්සේලායි ඇවිල්ලා අවි අමෝරාගෙන කෑ ගැහුවොත් මේ ළමයින්ට අපරාධයක් කරන්නේ. ඒක සහගහන අපරාධයක් කරන්නේ. ඒ නිසා ගම්පොළ එවිඩන්ට් ආයතනයේ මම 25 වෙනිදායින් පස්සේ 25 කියන්නේ සඳුදා 26 කියන්නේ අඟහරුවාදා 27 කියන්නේ බදාදා 28 කියන්නේ බ්‍රහස්පතින්දා 28 බ්‍රහස්පතින්දා පොය දවසක් වුණත් එදාට මම පන්තිය කරනවා. මොකද මේ අගෝස්තු මාසේ විභාග කරනකොට ළමයාට වැඩ කරන්න වෙනවා. නැත්තම් අපරාධ මේ ළමයිගේ ජීවිත. අපි සංස්කෘතියයි සදාචාරයයි කරවටේ එල්ලගෙන දැඟලුවොත් එහෙම මේ ළමයි යන්නේ වලපල්ලට. මේ අහිංසක දරුවෝ යන්නේ වලපල්ලට. එහෙනම් සංස්කෘතියට පොඩ්ඩක් අපි පටහැනිව වැඩ කරා කියලා සමාව අයදින්න ඕන. මේ බ්‍රහස්පතින්දා පොය දවසේ මම ගම්පොළ එවිඩන්ට් ආයතනයේ පුනරීක්ෂණ පන්ති ආරම්භ කරනවා. මේ දේශනයත් එක්කම ඒ දැනුවත් කිරීම කරනවා. ඊට පස්සේ එනවා සිකුරාදා. සිකුරාදා කියන දවසේදී නාවලපිටියේ නිව් ලයිසියම් ආයතනයේ පෙරවරුවේ උදේ 8:00ට පුනරීක්ෂණ පන්ති ආරම්භ කරනවා. 2021 දරුවෝ ගැන ඔය කිව්වේ. එහෙනම් බ්‍රහස්පතින්දා උදේ 8:00ට පුනරීක්ෂණ පන්තිය එවිඩන්ට් ආයතනයේ සිකුරාදා උදේ 8:00ට නිව් ලයිසියම් ආයතනයේ පුනරීක්ෂණ පන්තිය ආරම්භ කරනවා. පන්තිය 2:00 විතර වෙනකම් කරනවා. පැහැදිලි. එහෙනම් සියලු දිනාටම ආයුබෝවන් මහන්සි වෙන්න අපි සරසවියට යන්න මහන්සි වෙමු. ආයුබෝවන්.